දැන් ඕගොල්ලෝ පාඩම ඉගෙන ගත්තනේ නේද? මේ පාඩම යටතේ පුතාලා මූලද්‍රව්‍ය පිළිබඳව, සංයෝග පිළිබඳව නේද? ඊට පස්සේ සංශුද්ධ ද්‍රව්‍ය, මිශ්‍රණ ওই විදිහට වෙන් කරලා හැම දෙයක් ගැනම ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ පරමාණුක ව්‍යුහය මොන වගේද? නේද? ගොඩක් දේවල් මේ පාඩම යටතේ පුතාලා ඉගෙනගෙන තියෙන්නේ. හරි. එතකොට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තට ප්‍රශ්නවලට පිළිතුරු ලිව්වේ නැත්නම් මේ හරියට අපි මේ පාඩම අවබෝධ කරගත්තද කියලා පුතාලට තීරණය කරන්න බෑ. ඒ නිසා පුතාලා දන්නවා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න අපි වෙනමම පොතේ අභ්‍යාස ටික ගැන කතා කරනවා. ඒ වගේම අමතර අභ්‍යාස රාශියක් කතා කරනවා. දැන් මම ලෑස්ති වෙන්නේ පුතාලට ඉස්සෙල්ලම මේ ඒකකයේ යටතේ පොතේ තියෙන අභ්‍යාස ටික ගැන කතා කරන්න. දැන් මං ඉස්සෙල්ලම කියන්න ඕනේ හැමදාමත් කියනවා වගේ මං 6 පන්තියේ ඉඳන්ම පුතාලට කියනවා පුතාලා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ පුතේ තනියම මේවට උත්තර ලියන්න ඕනේ ඊට පස්සේ තමයි පුතාලා මගේ උත්තරත් එක්ක මේක සංසන්දනය කරලා බලන්න ඕනේ මේක හරියටම හරිද කියලා. එහෙම වැරදි නම් පුතාලා මොකද කරන්න ඕනේ? ආයි නැවත පාඩමේ ඒ අදාළ කොටස බලලා ආපහු නැවත මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. එතකොට ඔන්න පුතාලට නිවැරදිව පිළිතුර ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ පුතාලට ඒ ගැන හොඳ අවබෝධයක් පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හරි. එහෙනම් පුතේ අපි බලමු ඉස්සෙල්ලාම අභ්‍යාසවල පළවෙනි ප්‍රශ්නය කතා කරන්න. පොතේ තියෙන අභ්‍යාස ගැන අපි මේ කතා කරන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නය දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්නලු. එක්කෝ නිවැරදිම පිළිතුර තියෙන්න පුළුවන්. එක්ක සමහර වෙලාවට ඔයගලන්ට නිවැරදි වගේ පේන්න තිබුණොත් එතනින් අපි වඩාත්ම ගැළපෙන පිළිතුර ඕනේ තෝරන්න. හරි. බලමු පළවෙනි ප්‍රශ්නය. ක්ලෝරින් 35යි 17 මේ තියෙන පුතේ සම්මත ක්‍රමයට අපි කොහොමද මේ පරමාණුවක් හඳුන්වන්නේ නේද? ලියන්නේ කියන විදිය තමයි මේ තියෙන්නේ. පුතාලා දන්නවා මෙහෙම ලිව්වම මේ කියන්නේ මේ උඩින් තියෙන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය. පහළ තියෙන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. එතකොට ක්ලෝරින් 35යි 17 පරමාණුව සතු ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගණන පිළිවෙලින් නේද? අපෙන් අහනවා මේකේ තියෙන ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගණන පිළිවෙලින්. දැන් ප්‍රෝටෝන ගාන කියන්නේ මොකක්ද? මතකද පුතාලට? ප්‍රෝටෝන ගාන කියන්නේ ඒක අපි කිව්වා අනන්‍ය ලක්ෂණයක් පරමාණුවකට. නේද? එතකොට ප්‍රෝටෝන ගාන කියලා කියමු මොකද? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියලා කිව්වේ ප්‍රෝටෝන ගණන. නේද? එහෙනම් මේකේ පරමාණුක ක්‍රමාංකය කොහෙද තියෙන්නේ පුතේ? පහළ තියෙන්නේ නේද? යට තියෙන්නේ. උඩ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මේකේ ප්‍රෝටෝන ගාන කීයක් වෙනවද? 17යි. පරමාණුක ක්‍රමාංකය 17යි කියන්නේ ප්‍රෝටෝන 17යි. ඉස්සෙල්ලාම අහන්නේ ප්‍රෝටෝන ගාන. එහෙනම් ඔන්න බලන්න උත්තර හතරෙම තියෙනවනේ දැන් 17 17 17 17 තියෙනවා. එහෙනම් අපිට හරියට තාම උත්තරයක්වත් අයින් කරගන්න බෑ නේද? දෙවෙනි එක නියුට්‍රෝන ගාන කොච්චරයිද කියලා අහනවා. නියුට්‍රෝන ගාන හොයන්නේ කොහොමද? දැන් මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මොකක්ද? ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව. නේද? ස්කන්ධ ක්‍රමාංකය කියලා අපි කිව්වේ මොකද්ද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනෙයි එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ. දැන් අපි ප්‍රෝටෝන ගාන දන්නවනේ 17යි කියලා නේද? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය අපි දන්නවනේ 35යි කියලා. එතකොට එහෙනම් දැන් මේකෙන් නියුට්‍රෝන ගාන හොයන්න අපි මොකද කරන්නේ? නියුට්‍රෝන ගාන අපිට හොයන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් අපි අඩු කරන්න ඕනේ මොකක්ද පුතේ? ප්‍රෝටෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාන අඩු කරාම අපිට පුළුවන් නියුට්‍රෝන ගාන හොයාගන්න. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කොච්චරයිද? 35යි. 35න් අපි අඩු කරනවා කීයද? 17ක්. නේද? 35න් 17ක් අඩු කරනවා. කීයක් එනවද එතකොට? කීයක් එනවද පුතේ? මෙතන එනවා 15යි. 15න් 7ක් ගියාම 8යි. මෙතන 2යි 1යි නේ. හරි නේද බලන්න? හරිනේ නේද? 18යි. එහෙනම් නියුට්‍රෝන ගාන කීයද පුතේ? 18යි. එහෙනම් බලමු අපි නියුට්‍රෝන ගාන 18 වෙන්නේ. පළවෙනි උත්තරෙත් හරි දෙවෙනි උත්තරෙත් හරි නේද? මේ දෙක අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා ඉලෙක්ට්‍රෝන ගණන කොච්චරයිද කියලා. ඉලෙක්ට්‍රෝන ගාන හොයන්නේ කොහොමද? දැන් මෙතන තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල එකතුව මෙතන තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන අපි හොයන්නේ කොහොමද? අපි කිව්වා උදාසීන පරමාණුවක නම් ප්‍රෝටෝන ගාන සමාන වෙනවා මොකටද? ඉලෙක්ට්‍රෝන ගානට.
නේද? උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානට. නේද? එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝන ගාන මේ ප්‍රෝටෝන ගානෙන්ම කියන්න පුළුවන්. එහෙනම් 17යි 18යි 17යි මේ උත්තරෙත් අපිට අයින් කරන්න පුළුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට 17 18 17. පේනව නේද? 17 18 17 නිවැරදි පිළිතුර. හරිද? හරි. ඊළඟ එක බලන්න පුතේ. පරමාණුව පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු. ඔන්න අපිට හොයන්න කියන්නේ මොකක්ද? අසත්‍ය ප්‍රකාශය. නේද? ඔන්න එතකොට අපිට හොයන්න ඕනේ වැරදි එක නේද? අසත්‍ය ප්‍රකාශය. පරමාණුව පිළිබඳව තමයි මේ ප්‍රකාශ ටික පුතාලට දීලා තියෙන්නේ. මොනවද බලන්න? පදාර්ථය සෑදී ඇති තැනුම් ඒකක පරමාණු වේ. නේද? පදාර්ථය සෑදී ඇති තැනුම් ඒකක පරමාණු වේ. හරිද පුතේ? පදාර්ථය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. හරිනේ? ඝන ද්‍රව වායු කියලා තුනක් තියෙනවා. ඒවා අංශු වලින් හැදිලා තියෙන්නේ. මේ අංශු අපි කියනවා මොනවා කියලාද? පරමාණු කියලා කියනවා. පරමාණුවක විශාල කොටසක් හිස් අවකාශයේ වේ. පරමාණුවක් තියෙනවා. මේ පරමාණු විශාල කොටසක් ගත්තොත් හිස් අවකාශයක් විදිහට තමයි තියෙන්නේ. පරමාණුව මැදයේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් ඇත. හරිනේ? නේද? ස්කන්ධය රැඳිලා තියෙන න්‍යෂ්ටිය තුල. ඒ න්‍යෂ්ටිය තියෙනවා කියලා අපි කිව්ව මොනවද තියෙන්නේ? දැන් මෙහෙම ගත්තොත් එහෙනම් පරමාණුව වැඩිපුරම තියෙන හිස් අවකාශය න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යෂ්ටියේ මොනවද තියෙන්නේ? ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. ප්‍රෝටෝන ධන ආරෝපිතයි, නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. නේද? ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මේක වටේ චලනය වෙනවා කියලා කිව්වා. එතකොට එහෙනම් පරමාණුව මැදේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් ඇත කිව්වම හරිද? හරිනේ පුතේ. නේද? මෙතන ධනයි මේකේ නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැනේ. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ආරෝපණය ධන වෙනවා නේද? එහෙනම් පරමාණුව මැදේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් ඇත. හරි. ඊළඟ පරමාණු තව දුරටත් බෙදා වෙන් කළ නොහැකිය. පරමාණු තව දුරටත් බෙදා වෙන් කළ නොහැකිය. පරමාණු තමයි හැදිලා තියෙන කුඩාම ඒකකය නේද? තැනුම් ඒකකය. ඒ උනාට මේකේ අපි පස්සේ හොයාගත්තා මේක පහුකාලීනව හොයාගත්තා මේ තුල උපපරමාණුක අංශු තියෙනවා කියලා. මේ මොනවද තියෙන උපපරමාණුක අංශු? අපි කිව්වා පරමාණු වල ඇතුලේ ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණුක අංශු තියෙනවා. එහෙනම් එතකොට පරමාණු තවදුරටත් බෙදා වෙන් කළ නොහැකිය කියන එක ප්‍රකාශය අසත්‍යයි නේද? මෙන්න මේ ප්‍රකාශය එතකොට අසත්‍ය වෙනවා. මේ ටික හරිනේ පුතේ. පදාර්ථයේ හැදිලා තියෙන තැනුම් ඒකකේ පරමාණු. ඒකත් හරි. පරමාණුක විශාල කොටසක් හිස් අවකාශයේ. ඒකත් හරි. නේද? පරමාණුව මැදේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් ඇත. ඒකත් හරි. එහෙනම් වැරදි පිළිතුර වෙන්නේ පරමාණු තවදුරටත් බෙදා වෙන් කළ නොහැකිය. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. යම්කිසි පරමාණුවක් සඳහා අනන්‍ය වූ ගුණයක් වන්නේ. මොකද්ද පුතේ? යම්කිසි පරමාණුවක් සඳහා අනන්‍ය වූ ගුණයක් වන්නේ. අපි කිව්වා පරමාණුවකට අනන්‍ය වෙච්ච ගුණය මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. ඒක ආපහු වෙන එකකට එන්නේ නැහැ නේද? ඒ පරමාණුවටම විතරයි ඒක අදාළ වෙන්නේ පරමාණුක ක්‍රමාංකය. ප්‍රෝටෝන ගාන. අපි ඒක පරමාණුක ක්‍රමාංකය අනුව පෙළගස්සනවා. මේ 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය ටික ඔයගලන්ට මේ 6 මේ 10 11 විෂය නිර්දේශය යටතේ ඉගෙන ගන්න තියෙනවා. නේද? එතනින් එහාට අනිත් හැම පරමාණුවක්ම මොකද කරන්නේ පුතේ? අර පරමාණුක ක්‍රමාංකයේ යටතේ තමයි පෙළගස්වන්නේ. මොකද ඒක අනන්‍ය ඒ මූලද්‍රව්‍යයට අනන්‍ය ගුණයක් පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට එහෙනම් යම්කිසි පරමාණුවක් සඳහා අනන්‍ය වූ ගුණයක් වන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. න්‍යෂ්ටියේ අඩංගු නියුට්‍රෝන ගණන නෙමෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. නේද? ඒක සමහරවිට සමස්ථානික ඇති වෙනවා මේ නියුට්‍රෝන ගාන වෙනස් වීම නිසා. මම ඔයගලන්ට කිව්වා නේද? එකම පරමාණුවේ සමහරවිට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න පුළුවන්. සමස්ථානික ඇති වෙන්න පුළුවන් නියුට්‍රෝන මේ වුණොත් නේද? වෙනස් වුණොත් ස්කන්ධ ක්‍රමාංකය එතකොට වෙනස් වෙනවා නියුට්‍රෝන ගාන වෙනස් වෙනකොට. එතකොට ඒක අනන්‍ය ලක්ෂණයක් නෙමෙයි. නේද? නියුට්‍රෝන හා ප්‍රෝටෝන ගණනේ එකතුව ඒක වෙන්නත් බෑ. එතකොට ඒක තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. එහෙනම් අනන්‍ය ලක්ෂණය වෙන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. ඒක වෙනස් වෙන්නේ නැහැ.
ඊළඟට බලන්න එකම කුලකයකට අයත් පදාර්ථ අඩංගු පිළිතුර කුමක්ද? නේද? සෝඩියම්, කාබන්, ඔක්සිජන්. මෙතන ගත්තම සෝඩියම් මූලද්‍රව්‍යයක්, කාබන් මූලද්‍රව්‍යයක්, ඔක්සිජන් මූලද්‍රව්‍යයක් නේද? මෙතන ඔක්සිජන්, ජලය, වාතය නේද? ඒතර ඔක්සිජන් මූලද්‍රව්‍යයක්, ජලය කියන්නේ සංයෝගය. H2O මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා හැදිලා තියෙන. වාතය කිව්වම ඒක නේද? එතනක් තියෙන කොහොමද පුතේ මිශ්‍රණයක් නේද? ඒතර මෙතන ජලය, කාබන්, සෝඩියම්. මෙතන එතකොට ජලය කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා මේක මූලද්‍රව්‍යයක් මේකත් මූලද්‍රව්‍යයක්. මෙතන වාතය, කාබන්, ඔක්සිජන් නේද? ඒතර ඒකෙත් මේ දෙක මූලද්‍රව්‍ය මේක වාතය කිව්වම මිශ්‍රණයක් නේද? එහෙනම් මේක අපිට එකම කුලකයකට අයත් පදාර්ථ අඩංගු පිළිතුර විදිහට ගන්න පුළුවන් සෝඩියම්, කාබන් හා ඔක්සිජන් කියන පිළිතුර නේද පුතේ? ඒතර එහෙනම් පළවෙනි උත්තරය තමයි නිවැරදි වෙන්නේ. හරි. බලන්න ඊළඟ එක පස්වෙනි එක. නයිට්‍රජන් මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද අහනවා. එතනත් අහන්නේ අසත්‍ය ප්‍රකාශය. අහන්නේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය. හොඳේ? අහන්නේ මොකද පුතේ? නයිට්‍රජන් මූලද්‍රව්‍ය. නයිට්‍රජන් වායුව නෙමෙයි. නයිට්‍රජන් මූලද්‍රව්‍ය ගැන අහන්නේ. බලමු එතකොට මොකද්ද කියලා. නයිට්‍රජන් සංශුද්ධ ද්‍රව්‍යකේ. හරිනේ. නේද? නයිට්‍රජන් මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ නයිට්‍රජන් පරමාණු වලින්මයි. එතකොට ඒක හරිනේ නිවැරදි ඒක. සංශුද්ධයි නේද? නයිට්‍රජන් වල තැනුම් ඒකකය නයිට්‍රජන් අණුය. දැන් මේ අහන්නේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය ගැනනේ. නයිට්‍රජන් මූලද්‍රව්‍ය ගැන අහනවා නම් නයිට්‍රජන් වල තැනුම් ඒකකය නයිට්‍රජන් අණු වෙනවද එතකොට? නෑනේ නේද පුතේ අණු වෙන්නේ නෑනේ මූලද්‍රව්‍ය ගැනනේ අහන්නේ. නේද? එහෙනම් එතකොට ඒක වැරදි නේද? එහෙනම් එන්නේ පරමාණුනේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය නම් එන්නේ නයිට්‍රජන් පරමාණු. එතකොට එහෙනම් අසත්‍ය ප්‍රකාශය වෙන්නේ නයිට්‍රජන් වල තැනුම් ඒකකය නයිට්‍රජන් අණුය. අපි ඊළඟ එක බලමු. නයිට්‍රජන් පරමාණු රාශියක් එකතු වීමෙන් නයිට්‍රජන් අණුව සෑදී ඇත. නයිට්‍රජන් අණුවක් හැදෙන්න පරමාණු විශාල සංඛ්‍යාවක් ඕනේ. ඒකත් එතකොට හරි නේද? නයිට්‍රජන් වාතයේ අඩංගු සංඝටකයකි. ඒකත් හරි. මොකද නයිට්‍රජන් 78ක් තියෙනවා වායු ගෝලයේ. වැඩිපුරම තියෙන වායුව තමයි නයිට්‍රජන් නේද? ප්‍රශස්ත සංයුතිය ගත්තම වාතය තුල 78ක් අඩංගු වෙන්නේ නයිට්‍රජන්. එතකොට එහෙනම් ඒකත් හරි. නේද? එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ නයිට්‍රජන් වල තැනුම් ඒකකය නයිට්‍රජන් අණුය. පැහැදිලි නේද පුතාලට? හරි. ඊළඟ ප්‍රශ්නය පහත දී ඇති ද්‍රව්‍ය අතරින් සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? මොනවද මේකේ තියෙන සංශුද්ධ ද්‍රව්‍ය? වාතය සංශුද්ධ ද්‍රව්‍යයක් නෙමෙයිනේ නේද? මිශ්‍රණයක්නේ. ලුණු ද්‍රාවණය ගන්න බෑ අපිට නේද? විනාකිරි නෑ. මොනවද ගන්න පුළුවන්? කොපර් සල්ෆේට් නේද? සංශුද්ධ ද්‍රව්‍යයක් වෙන්නේ මොකක්ද පුතේ? කොපර් සල්ෆේට්. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඔන්න බහුවර්ණ ප්‍රශ්න ටික අපි කතා කරලා ඉවර කරේ. අපි බලමු පුතේ ඊළඟ ප්‍රශ්නය. දී ඇති මූලද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවත් සලකමින් පහත වගුව පුරවන්න. දී ඇති මූලද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි සලකමින් පහත වගුව පුරවන්න. ඔන්න බලමු අපි මොකක්ද කියලා. මූලද්‍රව්‍ය මොකද පුතේ? සෝඩියම්. ප්‍රෝටෝන ගාන එන්නේ කීයද? 11යි. නේද? එහෙනම් එතකොට පරමාණුක ක්‍රමාංකයත් එහෙනම් කීයද පුතේ? 11යි. නේද? ප්‍රෝටෝන ගාන 11යි නම් ප්‍රෝටෝන ගාන සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකයට. එහෙනම් පරමාණුක ක්‍රමාංකයත් 11යි. ඊට ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා කීයද පුතේ? 23යි කියලා. 23යි නම් නියුට්‍රෝන ගාන කීයද? එතකොට මොකද කරන්න ඕනේ? 23න් අපි 11ක් අඩු කරන්න ඕනේ. එතකොට කීයක් එනවද? 12ක් එනවා නේද? 23න් 11ක් අඩු කරන්න. එහෙනම් නියුට්‍රෝන ගාන කීයද? 12යි. හරි නේද? එහෙනම් සෝඩියම් වල ප්‍රෝටෝන 11යි, නියුට්‍රෝන 12යි. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය 11යි, ස්කන්ධ ක්‍රමාංකය 23යි. හරි නේද? ඊළඟ එක බලන්න පුතේ කැල්සියම්. කැල්සියම් වල තියෙනවා නියුට්‍රෝන 20ක් තියෙනවා. පරමාණුක ක්‍රමාංකය 20යිලු. ඒක තමයි අපිට දීලා තියෙන දත්තයන්. නේද? එතකොට එහෙනම් පරමාණුක ක්‍රමාංකය 20යි නම් ප්‍රෝටෝන ගාන කීයද පුතේ? 20යි නේද? පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන. එහෙනම් පරමාණුක ක්‍රමාංකය 20යි කියන්නේ ප්‍රෝටෝන ගාන 20යි නේද? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කොච්චරක් එනවද?
ප්‍රෝටෝන ගාන හා නියුට්‍රෝන ගානේ එකතුව තමයි අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. එහෙනම් ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව කියන්නේ කීයද? 40යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කීයද පුතේ? 40යි. පැහැදිලි නේද පුතාලට? ඊළඟට අයන් ගත්තම අයන් වල දීලා තියෙන ඕනේ එකෙත් පරමාණුක ක්‍රමාංකය දීලා තියෙනවා, ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා. එහෙනම් පරමාණුක ක්‍රමාංකය දුන්නා නම් මොකද්ද පුතාලට හොයාගන්න පුළුවන් වෙන්නේ? මොනවද හොයන්න පුළුවන්? ප්‍රෝටෝන ගණන හොයාගන්න පුළුවන් නේද? එහෙනම් පරමාණුක ක්‍රමාංකය 26යි නම් ප්‍රෝටෝන ගාන කීයද වෙන්නේ? 26යි. නේද? පරමාණුක ක්‍රමාංකය 26යි නම් ප්‍රෝටෝන ගාන 26යි. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව හොයන්නේ කොහොමද අපි? ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 56යි. නේද? ඒකෙන් අපි අඩු කරනවා ප්‍රෝටෝන ගාන 26යි. එතකොට කීයක් එනවද පුතේ? 30ක් එනවා නේද? 30ක් එනවා නියුට්‍රෝන ගාන. එහෙනම් නියුට්‍රෝන ගණන කීයද? 30යි. නියුට්‍රෝන ගණන 30යි. පැහැදිලිද පුතාලට? ඊළඟට සල්ෆර්. සල්ෆර් ගත්තම සල්ෆර් වල නියුට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙනවා, පරමාණුක ක්‍රමාංකය දීලා තියෙනවා. දැන් අර අපි දන්න දත්තයන් ටික හොඳට ඔළුවේ තියාගත්තම මේ හැම එකක්ම පුරවන්න හරිම ලේසි. නේද? ස්කන්ධ ක්‍රමාංකය හැදිලා තියෙන්නේ කොහොමද? පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද? නේද? එතකොට උදාසීන පරමාණුක නම් තියෙන ප්‍රෝටෝන ගාන සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානට නේද? ওই දත්තයන් ටික අපි දැනගෙන හිටියානම් මේක අපිට හදාගන්න එක හරිම ලේසි නේද? දැන් බලන්න මෙතන කීයද? නියුට්‍රෝන සංඛ්‍යාව 16යි. පරමාණුක ක්‍රමාංකය 16යි. එහෙනම් ප්‍රෝටෝන ගාන කියන්නේ පරමාණුක ක්‍රමාංකය. එහෙනම් ප්‍රෝටෝන ගාන කීයද පුතේ? 16යි. පැහැදිලිද පුතාලට? පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන 16යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කොච්චරක් වෙනවද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. නේද? ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. එතකොට කීයක් එනවද පුතේ? 32ක් එනවා නේද? 16යි 16යි 32යි නේද? එතකොට එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 32යි. පැහැදිලිද? ඊළඟ එක බලන්න බ්‍රෝමීන්. බ්‍රෝමීන් වල ප්‍රෝටෝන ගණන අපිට දීලා තියෙනවා 35යි. ප්‍රෝටෝන 35යි නම් අපි දන්නවා මොකක්ද? පරමාණුක ක්‍රමාංකය 35යි. ප්‍රෝටෝන 35යි නම් පරමාණුක ක්‍රමාංකය 35යි. නේද? එතකොට අපිට ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 80යි කියලා. අපෙන් අහනවා දැන් නියුට්‍රෝන ගාන කොච්චරයිද කියලා නේද? එහෙනම් අපි කොහොමද හොයන්නේ? ස්කන්ධ ක්‍රමාංකය 80 එකෙන් අඩු කරනවා 35ක් ප්‍රෝටෝන ගාන. මොකද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. නේද? එතකොට එහෙනම් අපි මොකද කරන්නේ? ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරනවා ප්‍රෝටෝන සංඛ්‍යාව. නේද? අඩු කරාම කීයක් එනවද බලන්න? 10න් 5ක් ගියාම මෙතන 5යි. මෙතන 7න් 3ක් ගියාම 4යි. හරි නේද? 45යි. එහෙනම් නියුට්‍රෝන කීයක් තියෙනවද පුතේ? 45යි. නියුට්‍රෝන 45යි. පැහැදිලි නේද? හරි නේද? එතකොට එහෙනම් සෝඩියම් හරි ප්‍රෝටෝන ගාන පරමාණුක ක්‍රමාංකය මේ දෙකේ එකතුව 23යි. නේද? කැල්සියම් වල එතකොට ප්‍රෝටෝන ගාන හරි පරමාණුක ක්‍රමාංකයට. එහෙනම් එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ මේ දෙකේ එකතුව 40යි. නේද? ඒකත් හරි. අයන් ගත්තම පරමාණුක ක්‍රමාංකය ඔන්න හරි ප්‍රෝටෝන ගානට මේ දෙකේ එකතුව හරි 56යි. සල්ෆර් ගත්තම මෙතන 16යි නම් ප්‍රෝටෝන ගානත් 16යි. නේද? එතකොට ස්කන්ධ ක්‍රමාංකය මේ දෙකේ එකතුව 32යි. එතකොට බ්‍රෝමීන් ගත්තම පුතේ එතකොට ප්‍රෝටෝන ගාන දීලා තියෙනවා නම් පරමාණුක ක්‍රමාංකය අපි හෙව්වා නේද? එහෙනම් එතකොට මේ දෙකේ එකතුව එන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකය නිවැරදි. නේද? එහෙනම් වගුවම නිවැරදි. ඔන්න බානක පුතාලට මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලිව්වම ඕගලන්ටම පුළුවන් මේකේ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා කියලා දැනගන්න. මොකද ඕගලන්ගේ දැනුම පාවිච්චි කරලාම ඕගලන්ට ආයි නැවත ඒකේ නිවැරදි බව වටහා ගන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා හරීම පහසු පාඩමක් නේද? හරීම පහසු ප්‍රශ්න තියෙන්නේ මේකේ. ඒතර ඒවට හරියට නිවැරදිව පිළිතුරු ලියන්න තමයි තියෙන. පුතාලා කල්පනා කරලා උත්තර ලියන්න තමයි මෙතන තියෙන්නේ නේද? හරි. අපි බලමු පුතේ එහෙනම් ඊළඟ ප්‍රශ්නය. මෙන්න දීලා තියෙනවා පහත දක්වා ඇති මිශ්‍රණ සමජාතීය මිශ්‍රණයක්ද විෂම ජාතීය මිශ්‍රණයක්ද යන්න දක්වන්නලු.
නේද? මේවා සමජාතීයද විෂමජාතීයද කියලා දක්වන්නලු. දැන් එතකොට අපිට ඕන නම් වගුවක් හදලා කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මට ඉඩ තියෙන හින්දා මෙතන පහලින් ලියන්නත් පුළුවන්. නේද? දැන් පුතාලා කොයි විදිහට පුතාලා මම හිතන්නේ ගොඩාක් වෙලාවට කරන්නේ නැත්තේ වගුවක් හදලා කොටස් දෙකකට වෙන් කරන්නේ නැති සමජාතීය මිශ්‍රණයි විෂමජාතීය මිශ්‍රණයි කියලා. නේද? හරි. අපි බලමු එහෙනම්. එතකොට යන්න දක්වන්න. තේ වතුර ගත්තොත් කොහොමද පුතේ? තේ වතුර නේද? ඒ කියන්නේ තේ මේ හැදුවම සමහර වෙලාවට පොඩ්ඩක් අර ඒකේ තේ කොළ තියෙන්න පුළුවන් නේද? යම්තම් ඊටාම සියුම් මේ කොළ තියෙන්න පුළුවන් පවුඩර් එකක් වගේ නේද? එතකොට එහෙනම් ඒක සමජාතීය මිශ්‍රණයක් වෙන්නේ නෑ නේද? එහෙනම් තේ වතුර අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? විෂම ජාතීය මිශ්‍රණයක් නේද? විෂම ජාතීය මිශ්‍රණය. මුහුදු වැලි ගත්තොත් වෙන දේවල් ඇත්තෙම නැද්ද මුහුදු වැලි වල? මුහුදු වැලි සමජාතීයද? හැම තැනින්ම අපි ගත්තොත් නෑනේ. සමහර එකක සිපි කටු වගේ දේවල් තියෙන්න පුළුවන්. සමහර තැන්වල ඔය පොඩි khනිජ වැලි ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් සමහර ඒවායි නේද? ඒතර ඒකත් සමජාතීය වෙන්නේ නැහැ හැමතැනම නේද? එහෙනම් අපිට මේකත් ලියන්න පුළුවන් මොකක් කියලාද පුතේ? විෂම ජාතීය මිශ්‍රණයක්. විෂම ජාතීය මිශ්‍රණ. 10 මිශ්‍ර සහල්. හැමතැනම එකම විදිහටද මේ හාල් එකේ අපි ගත්තොත් හැමතැනම එකම විදිහට සංයුතිය තියෙනවද? 10 මිශ්‍ර වෙලා තියෙනකොට හාල් වල නෑනේ නේද? සමහර තැන්වල වැඩිපුරද එන්න පුළුවන් 10, සමහර තැන්වල අඩුවෙන් එන්න පුළුවන්. එතකොට එහෙනම් සමජාතීය මිශ්‍රණයක් නෙමෙයි. එයත් මොකද්ද පුතේ? විෂම ජාතීය මිශ්‍රණයක්. විෂම ජාතීය මිශ්‍රණ. විෂම ජාතීය මිශ්‍රණ. එතකොට විනාකිරි ගත්තම විනාකිරි ටිකක් අපි දැම්මොත් එහෙම මේ වීදුරුවකට හරි මේ මොන හරි දෙයකට මොකද වෙන්නේ පුතේ එතන? එතන මිශ්‍රණයක් තමයි ඒකේ තියෙන්නේ. නමුත් ඒකේ පාරදෘශ්‍ය බව ඒ දේවල් සමානයි නේද? එහෙනම් අපිට එතන මිශ්‍රණ යටතේ ඒක වෙන් කරන්න පුළුවන්. නමුත් ඒක අපිට කියන්න පුළුවන් සමජාතීය මිශ්‍රණයක් කියලා නේද? එහෙනම් විනාකිරි කියලා කියන්නේ මිශ්‍රණයක්. හැබැයි සමජාතීය මිශ්‍රණ. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් ගත්තොත් ඒකෙත් එහා විනිවිද පෙනෙන සුළු බව එක වගේ නේද? ඊට පස්සේ වර්ණය එක වගේ නේද? එතකොට එහෙනම් අපිට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කියන්න පුළුවන් මොකක්ද? සමජාතීය මිශ්‍රණයක් කියලා. සමජාතීය මිශ්‍රණ. පේනව නේද පුතාලට? එතකොට මිශ්‍රණ යටතේ අපි සමජාතීය හා විෂමජාතීය කියලා මිශ්‍රණ වෙන් කරා නේද? එතකොට මෙතනින් අපිට පුළුවන් තේ වතුර එකක් ගත්තොත් විෂමජාතීය මිශ්‍රණයක් නේද? මුහුදු වැලි ගත්තොත් විෂමජාතීය මිශ්‍රණයක්. 10 මිශ්‍ර සහල් විෂමජාතීය මිශ්‍රණයක් නේද? විනාකිරි එතකොට සමජාතීයයි. කොපර් සල්ෆේට් ද්‍රාවණය සමජාතීය මිශ්‍රණයක් නේද? දැන් තේ වතුර එකක පුතේ ගොඩක් වෙලාවට අර තාම කියන්නේ අංශුමය වශයෙන් තියෙන නේද? ගොඩක් අර පෙරලෙන පවුඩර් එක වගේ තියෙන තේකොළ ටික සම්පූර්ණයෙන්ම අපිට පෙරා ගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තේ එකක් ගත්තම අපිට සමජාතීය මිශ්‍රණයක් කියලා සලකන්න පුළුවන් නේද? විනිවිද පෙරෙන සුළු බව සමානයි. නමුත් මෙතන අර බොහෝ වෙලාවට ඒ වගේ වෙයි අර පවුඩර් එක වගේ තියෙන තේ කුඩු පහලට යනවා. ඒතර ඒ නිසා ඒක අපිට සමජාතීය මිශ්‍රණයක් විදිහට සලකන්න බෑ. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟට පදාර්ථයේ වර්ගීකරණය පිළිබඳව පහත දක්වා ඇති සටහන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන හිස්තැන් පුරවන්නලු. දැන් මේක අපිට දැන් අපි ඉගෙන ගත්ත සම්පූර්ණ දේවල් වල සාරාංශය නේද? තාම කියන්නේ සංක්ෂිප්ත කරලා ගත්තොත් එහෙම සාරාංශමය කොටස තමයි මෙතන තියෙන්නේ. පදාර්ථය බෙදනවා පුතේ. දැන් අපි අවස්ථාව අනුව ඝන ද්‍රව වායු කියලා බෙදනවා වගේ මෙතන හැදිලා තියෙන ආකාරය අනුව බෙදනවා මොනවද? සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා කොටස් දෙකකට බෙදනවා. නේද? අපි මුලින් බෙදුවේ මෙතන එහෙනම් තියෙන්නේ මොනවද? සංශුද්ධ ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍යයි මිශ්‍රණයි කියලා ඔන්න කොටස් දෙකකට බෙදෙනවා. සංශුද්ධ ද්‍රව්‍ය ආපහු බෙදෙනවා මොනවටද පුතේ? අපි කතා කරා කොහොමද කොටස් දෙකකට බෙදුවා? අපි බෙදුවා බෙදලා පෙන්නුවා. මොනවද කොටස් දෙක? මූල ද්‍රව්‍ය හා සංයෝග කියලා. මොනවද බෙදෙන්නේ?
මූලද්‍රව්‍ය හා සංයෝග. මේ පැත්තේ එතකොට තියෙනවා මොනවද? මූලද්‍රව්‍ය. මේ පැත්තෙන් අපිට බෙදන්න පුළුවන් සංයෝග. මිශ්‍රණ අපි කිව්ව බෙදනවා කියලා කොටස් දෙකකට කොහොමද බෙදෙන්නේ? නේද? අර විනිවිද පෙනෙන සුළු බව හා වර්ණය එකම විදිහට තියෙන ඒවා අපි කිව්වා සංයුතිය සමාන වෙනවා නම් නේද? බොහෝ ඒවායේ අපි කිව්වා ඒ වගේම මොනවා කියලා සමජාතීය මිශ්‍රණ කිව්වා. නේද? විෂම ජාතීය මිශ්‍රණ කියලා අපි කිව්වා. ගොඩක් ලාට විනිවිද පෙනෙන සුළු බව නේද? ඒවා වර්ණය සමාන නැති ඒවා නේද? එහෙනම් මිශ්‍රණ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමජාතීය හා විෂම ජාතීය කියලා. සමජාතීය මේ පැත්තෙන් විෂම ජාතීය. සමජාතීය හා විෂම ජාතීය. හරි නේද පුතේ? පදාර්ථයේ කොටස් දෙකයි සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා. සංශුද්ධ ද්‍රව්‍යයි කොටස් දෙකයි මූලද්‍රව්‍ය හා සංයෝග කියලා. මිශ්‍රණ ආපහු කොටස් දෙකක් එනවා සමජාතීය හා විෂම ජාතීය කියලා. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්ත එකේ ගොඩාක් සාරාංශගත කරාම එන ආකාරයක් තමයි මෙතන ඔයගලන්ට මේ තියෙන්නේ නේද? සටහනේ මේ සටහනේ පැහැදිලි වෙන්නේ ඒ සාරාංශගත කරලා තියෙන ආකාරය. හරි. අපි බලමු පුතේ එහෙනම් ඊළඟ ප්‍රශ්නය. කෙටි පිළිතුරු සපයන්නලු. ඔන්න ලොකු විස්තර ලියන්නේ නැතුව කෙටි පිළි එකයි ඒ විදිහටම ඒගොල්ලෝ කියලා තියෙන්නේ. කෙටි පිළිතුරු සපයන්න. මොනවද දීලා තින්නේ? සංශුද්ධ මූලද්‍රව්‍ය 3ක් සහ සංශුද්ධ සංයෝග 3ක් නම් කරන්නලු. සංශුද්ධ සංයෝග 3යි සංශුද්ධ මූලද්‍රව්‍ය 3ක් නම් කරන්නලු. බලමු මේ තියෙන්නේ. සංශුද්ධ මූලද්‍රව්‍ය 3ක් සහ සංශුද්ධ සංයෝග 3ක් නම් කරන්න. නේද? හරි. අපි බලමු ඊට. ඔබ දන්නා සංයෝග 3ක රසායනික සූත්‍ර ලියා එහි අඩංගු මූලද්‍රව්‍ය නම් කරන්න. ඔයගොල්ලෝ දන්න දේවල් නේද ප්‍රශ්න ඔක්කොම. තනි ඉංග්‍රීසි අකුරකින් සංකේත කරන මූලද්‍රව්‍ය 5ක රසායනික සංකේතයත් එහි නමත් ලියා දක්වන්න. පුළුවන් නේ පුතාලට ඒව නේද? ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේත කරන මූලද්‍රව්‍ය 5ක රසායනික සංකේත හා ඒවායේ නම් ලියා දක්වන්න. හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ නේද? අපි බලමු කරන්න එකින් එක මේ ප්‍රශ්න ටික පුතේ. ඔන්න කෙටි පිළිතුරු සපයන්න කියලා තියෙන්නම කෙටි පිළිතුරු. ඒකට විස්තර අපිට ඕනේ වෙන්නේ නැහැ. මොනවද? සංශුද්ධ මූලද්‍රව්‍ය 3ක් සහ සංශුද්ධ සංයෝග 3ක් නම් කරන්න. අපි ලියමු ඉස්සලම සංශුද්ධ මූලද්‍රව්‍ය. සංශුද්ධ මූලද්‍රව්‍ය. මොනවද සංශුද්ධ මූලද්‍රව්‍ය? කියන්න බෑන් පුතාලා මොනවද සංශුද්ධ මූලද්‍රව්‍ය? ඕනම එකක් නේද? යකඩයක් ගත්තොත්, ඇලුමිනියම් ගත්තොත්, කොපර් ගත්තොත් නේද? ඒවා සංශුද්ධ මූලද්‍රව්‍ය නේද? බොනම අපි ඒ සාම්පල් එකක් අරගත්තොත් එහෙම මූලද්‍රව්‍ය ගත්තොත් ඒක සංශුද්ධයි නේද? එහෙනම් සංශුද්ධ මූලද්‍රව්‍ය 3ක් අපිට ලියන්න පුළුවන් යකඩ, ඇලුමිනියම්, ඊට පස්සේ අපි ලියමු කොපර්. හරි. ඔන්න තියෙනවා සංශුද්ධ මූලද්‍රව්‍ය. සංශුද්ධ සංයෝග ඊට පස්සේ අපෙන් අහනවා. මොනවද සංශුද්ධ සංයෝග? සංශුද්ධ සංයෝග මොනවද කියලා අහන්නේ. මොනවද සංශුද්ධ සංයෝග පුතේ? copper sulfate, copper sulfate ඕනේ. ඊට පස්සේ sodium chloride. සංයෝගය සංශුද්ධයි නේද? copper sulfate, sodium chloride. තව මොනවද? calcium carbonate නේද? magnesium carbonate. ඒ වගේ ඕනම එකක් අපිට ගන්න පුළුවන් නේද? ඒතර සාමාන්‍යයෙන් දන්න දේවල් මොනවද ඔයගොල්ලෝ? copper sulfate, sodium chloride. තව මොනවද අපි ගන්න? calcium carbonate. හරි. ඔන්න සංශුද්ධ සංයෝග 3ක් නම් කරන්න. හරි. එතකොට අපිට ඔයගලන් මෙතන ලියන්න පුතේ. මෙතන තියෙන iron. මෙතන තියෙන ඇලුමිනියම්. මේ copper, තඹ ඒ වගේ ඒවා.
සංශුද්ධ සංයෝග එතකොට මේ මොනවද? copper sulfate, ඊට පස්සේ sodium chloride, ඊළඟට calcium carbonate, හරි. ඔන්න සංශුද්ධ මූලද්‍රව්‍ය හා සංශුද්ධ සංයෝග. ඊට පස්සේ ඔබ දන්නා සංයෝග තුනක රසායනික සූත්‍ර ලියා එහි අඩංගු මූලද්‍රව්‍ය නම් කරන්න කියලා කියනවා. මොනවද පුතේ අපි එන සංයෝග තුනක් ලියන්න ඕනේ. ඒකේ අඩංගු මූලද්‍රව්‍ය ටික ලියන්න තියෙන්නේ. බලමු අපි ලියන්න එහෙනම්. හරි. සංයෝගය පස්සේ අඩංගු මූලද්‍රව්‍ය. සංයෝගය අඩංගු මූලද්‍රව්‍ය. සංයෝග පිළියම් බලන්න මොකක් දෙකක්. ඔන්න ග්ලූකෝස් C6යි H12යි O6යි. සූත්‍රන ඔබ දන්නා සංයෝග තුනක රසායනික සූත්‍ර. මොනවද මේකේ අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය? එතකොට ග්ලූකෝස් ගත්තම් පුතේ. කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා නේද? එහෙනම් අපි ලියනවා අඩංගු මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. ඊළඟට අපි තව එකක් ගත්තොත් copper sulfate CuSO4 copper sulfate. මොනවද අඩංගු වෙන මූලද්‍රව්‍ය මේ copper sulfate වල? copper කියන මූලද්‍රව්‍ය තියෙනවා, sulfur තියෙනවා, oxygen තියෙනවා නේද පුතේ? එහෙනම් අපි ලියමු මොනවද? copper, sulfur, oxygen. copper, sulfur, oxygen. අපි ඊට පස්සේ ගමු sodium chloride. sodium chloride. මොනවද එතකොට? sodium කියන මූලද්‍රව්‍ය තියෙනවා, chlorine කියන මූලද්‍රව්‍ය තියෙනවා. හරි නේද පුතාලා? නේද? එතකොට එහෙනම් ඔන්න මේ අපි අඩංගු ඔබ දන්නා සංයෝග තුනක රසායනික සූත්‍ර. හරිනේ, සංයෝග තුනක රසායනික සූත්‍ර ලිව්වා. දැන් කියනවා එහි අඩංගු මූලද්‍රව්‍ය නම් කරන්න. හරිනේ. ග්ලූකෝස් වල තියෙන කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. කොපර් සල්ෆේට් වල තියෙනවා කොපර්, සල්ෆර් හා ඔක්සිජන්. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙනවා සෝඩියම් හා ක්ලෝරීන්. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. හරි පහසු ප්‍රශ්න නේද පුතේ? කෙටි ප්‍රශ්න විදියට දීලා තියෙන්නේ. ලොකුවට විස්තර ලියන්නත් නෑ පුතාලට. කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. හරිම උත්තරේ පුතාලට එතකොට හොඳට අවබෝධ කරගන්න පුළුවන් නේද? හරි ලේසි. බලන්න, තනි ඉංග්‍රීසි අකුරකින් සංකේත කරන මූලද්‍රව්‍ය 5ක රසායනික සංකේතයත් එහි නමත් ලියා දක්වන්නලු. තනි ඉංග්‍රීසි අකුරෙන් සංකේත කරන ඒවා මොනවද පුතේ? තනි ඉංග්‍රීසි අකුරෙන් සංකේත කරන ඒවා අපි ලියමු බලන්න මොනවද කියලා. කාබන් C නේද? මුල අකුර විතරයි එතකොට එන්නේ නේද? කාබන්. තව මොනවද? හයිඩ්‍රජන්. පුතාලා ලියලා තියෙනවද මේවා? හයිඩ්‍රජන්. දැන් උත්තර ලියලානේ තියෙන්නේ නේද? බලන්න තනි අකුරකින් තමයි එන්නේ ඒවා නේද? හයිඩ්‍රජන්. තව මොනවද? තව කියන්න බලන්න පුතාලා මොනවද කියලා. කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, නයිට්‍රජන්. නයිට්‍රජන්. ඉතින් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. තව මොනවද? ඔක්සිජන්. ඔක්සිජන්. නේද?
තනි ඉංග්‍රීසි අකුරකින් සංකේතවත් කරන ඒවා. කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. තව මොනවද පුතේ ඔයගොල්ලෝ දන්නේ නැවතින්? ෆ්ලුවරින් තියෙනවා. නේද? ෆ්ලුවරින් තියෙනවා. තව බෝරෝන් තියෙනවා. නේද? තව ඔයගොල්ලෝ වැඩිපුර පාවිච්චි කරන එකක් කියන්න බලන්න මට. වැඩිපුර පාවිච්චි කරන එකක් අපි ගමු. ෆොස්ෆරස්. P. නේද? ෆොස්ෆරස්. ෆොස්ෆරස්. හරි. අපි බලමු පුතාලා එහෙනම් ඊළඟට ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේත කරන මූලද්‍රව්‍ය පහක රසායනික සංකේත හා ඒවායේ නම් ලියා දක්වන්න. මෙතන කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේතවත් කරන. එතකොට අර අපි කියවනේ එකම ඉංග්‍රීසි අකුර ආවයින් පස්සේ අපිට මූලද්‍රව්‍ය හඳුනා ගන්න බැරි වෙන හින්දා අපි අකුරු දෙකක් පාවිච්චි කරනවා කියලා. ඒතර සමහරලාට දෙවෙනි අකුර හෝ වෙනත් අකුරක් ඒ සඳහා ගන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ කරන මූලද්‍රව්‍ය පහක රසායනික සංකේත හා ඒවායේ නම් ලියා දක්වන්න. කොහොමද කරන්නේ එතකොට? බලමු අපි ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේතවත් කරන. ඒත් අහනවා රසායනික සංකේත හා නමයි ලියලා දක්වන්න කියලා නේද? අපි ලියමු බලන්න පුතේ. ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේත කරන මූලද්‍රව්‍ය පහක්. ඔන්න අපි ලියමු. මෙන්න ලියුවා මොකද්ද? කැල්සියම්. Ca නේද? Ca තියෙනවා. මොකද්ද කියලා ලියන්නේ? කැල්සියම්. ඉතින් මැග්නීසියම්. Mg. මැග්නීසියම්. කැල්සියම්, මැග්නීසියම්. තව මොනවද පුතේ? සෝඩියම්. Na. සෝඩියම්. ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා. පළවෙනි එක කැපිටල් ඊළඟ එක සිම්පල් නේද? පහක් අහනවනේ අපෙන් අපි ලියමු තව. මේ මොකක්ද? ක්ලෝරින්. ක්ලෝරින්. තව මොනවද ඉංග්‍රීසි අකුරු දෙකකින් තියෙන්නේ පුතේ? ලිතියම්, බෙරිලියම්. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා නේද? ඔයගලන්ට වැඩිපුර පාවිච්චි වෙන ඒවා. කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, ක්ලෝරින්. තව මොනවද බහුලව භාවිතා වෙන එකක් කියන්න බලන්න මට ඕගොල්ලෝගේ. ඔයගොල්ලෝ ලියලා ඇති නේද? දැන් මේවත් ඔක්කොම පුතාලා ලියලා ඇති නේද? හරි. අපිට තව ගන්න පුළුවන් ඇලුමිනියම්. නේද? මොකක්ද? ඇලුමිනියම්. හරි. ඔන්න එහෙනම් ඉංග්‍රීසි අකුරු දෙකකින් සංකේත කරන මූලද්‍රව්‍ය පහක රසායනික සංකේත හා ඒවායේ නම් ලියා දක්වන්න. හරිනේ. කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, ක්ලෝරින් හා ඇලුමිනියම්. හරි නේද පුතේ? ඔන්න එහෙනම් පුතාලා දැන් පොතේ තියෙන අභ්‍යාස ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි ලෑස්ති වෙන්නේ අමතර අභ්‍යාස ගැන කතා කරන්න. පැහැදිලි නේද පුතාලට? දැන් මේ අමතර අභ්‍යාසත් ගොඩාක් කරන තරමට ඕගොල්ලන්ට තමයි දැනුම ගොඩක් ලැබෙන්නේ නේද? එතකොට තමයි ඕගොල්ලන්ට මේ පාඩම හරියට අවබෝධ කරගත්තද කියන එක ඕගොල්ලන්ට දැනෙන්නේ. එතකොට තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මගෙත් එක්ක මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවරලා නවත්තන්න එපා. ඕගොල්ලෝ තවත් ප්‍රශ්න පත්‍ර අරගෙන නේද? පොත් වලින් හොයාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒතකොට එතෙන්දි ගැටලුවක් ආවොත් තමයි මං කිව්වේ ආයි පාඩම බලන්න කියලා පුතාලට නේද? ඒ බැලුවම එතකොට ඕගලන්ට ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් නේද? හරි අපි බලමු පුතේ එහෙනම් අමතර අභ්‍යාස 1 පහත දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න. කොයි විදිහටද අපි මේ මතකයිනේ අපි සාරාංශය අපි කතා කරා නේද? අපි පොතේ අභ්‍යාස කරනකොටත් මේ විදිහට සාරාංශය කතා කරා. අපි පාඩමේ මුලදීම මේ සාරාංශය මේක කතා කරලා තියෙන. මෙන්න මේවා ගැන තමයි අපි කතා කරන්නේ කියලා නේද? එහෙනම් පදාර්ථය අපි කිව්වා බෙදන්න පුළුවන් තව අවස්ථාවක් තමයි මොකක්ද? සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා නේද? නැත්නම් සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා වෙන් කරන්නත් පුළුවන්. නේද? නැත්නම් සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා අපි වෙන් කරනවා නේද? සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ විදිහට වෙන් කරන්න පුළුවන්. එතකොට සංශුද්ධ ද්‍රව්‍ය ආපහු කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කිව්වා මොනවද? මූල ද්‍රව්‍ය කියලා බෙදෙනවා. මූල ද්‍රව්‍ය හා සංයෝග කියලා බෙදෙනවා. මූල ද්‍රව්‍ය හා සංයෝග කියලා බෙදෙනවා. මූල ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද එතකොට අපි කිව්වේ?
මොනවද පුතේ මූලද්‍රව්‍ය වලට උදාහරණ? හයිඩ්‍රජන්, අයන්, කැල්සියම් නොවා මූලද්‍රව්‍ය. ඔන්න තියෙනවා මූලද්‍රව්‍ය නේද? ඊට සංයෝග වලට උදාහරණ මොනවද? මොනවද තියෙන සංයෝග? සංයෝග මොනවද? මොනවද තියෙන? සෝඩියම් ක්ලෝරයිඩ්, sodium chloride, copper sulfate, ඔන්න තියෙනවා සංයෝග වලට උදාහරණ නේද? ඊට පස්සේ මිශ්‍රණ අපි ආපහු බෙදනවා කොටස් දෙකකට. මොනවද පුතේ බෙදන්නේ? සමජාතීය මිශ්‍රණ හා විෂමජාතීය මිශ්‍රණ කියලා නේද? සමජාතීය මිශ්‍රණ අපි කිව්වා වර්ණය විනිවිද පෙනෙන සුළු බව ඔක්කොම ඒකාකාරව පැතිරලා තියෙන්නේ මුළු මිශ්‍රණය පුරාම. විෂමජාතීය මිශ්‍රණ කිව්වම අපි කියන්නේ මොකද්ද? ඒකේ වර්ණය හා අර විනිවිද පෙනෙන සුළු බව ඒකාකාර නෑ නේද? එක එක තැන්වල වෙනස් වෙනවා. එහෙනම් මිශ්‍රණ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොකක්ද? සමජාතීය මිශ්‍රණ. ඒ වගේම ආයි බෙදන්න පුළුවන් විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ කියලා බෙදුවා. සමජාතීය මිශ්‍රණ වලට උදාහරණයක් දීලා තියෙනවා මොකද්ද? ලුණු ද්‍රාවණය. නේද? ලුණු ද්‍රාවණය. එහෙනම් විෂම ජාතීය මිශ්‍රණයකට උදාහරණයක් මොනවද ගන්න පුළුවන් පුතේ? වාතය. නේද? වාතය. වාතය අපිට ගන්න පුළුවන්. නැත්නම් පානීය ජලය, වාතය ඒව ගන්න පුළුවන් විෂම ජාතීය මිශ්‍රණයක්. හරි නේද? ඔන්න දැන් පදාර්ථ බෙදෙනවා සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා. සංශුද්ධ ද්‍රව්‍ය ආයි බෙදෙනවා මූලද්‍රව්‍ය හා සංයෝග කියලා. මූලද්‍රව්‍ය අපිට මේ විදිහට උදාහරණ ලියන්න පුළුවන්. සංයෝග වලට අපිට උදාහරණ ලියන්න පුළුවන්. මිශ්‍රණේ පාර අපහු බෙදෙනවා නැවතත් කොටස් දෙකකට සමජාතීය මිශ්‍රණ හා විෂම ජාතීය මිශ්‍රණ කියලා. එතකොට සමජාතීය මිශ්‍රණ උදාහරණයක් ලුණු ද්‍රාවණය, විෂම ජාතීය මිශ්‍රණ උදාහරණයක් වාතය. පැහැදිලි නේද පුතාලට? ඔන්න එහෙනම් සම්පූර්ණ සාරාංශය තමයි මෙතන තියෙන්නේ පාඩමේ නේද? හරි අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. අමතර අභ්‍යාස 2 මූලද්‍රව්‍යයක් යනු කුමක්ද? මොකක්ද අපි මූලද්‍රව්‍යයක් කියලා කිව්වේ? භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණධරන ද්‍රව්‍යයක් බවට වෙන් කළ නොහැකි වූ නේද? නිශ්චිත ගුණධරන සංශුද්ධ ද්‍රව්‍ය අපි හැඳින්වුවා මූලද්‍රව්‍ය කියලා. නේද? එහෙනම් අපි ඒක ලියයි. ඒ සම්පූර්ණ නිර්වචනයම තියෙන්න ඕනේ පුතේ. හරි අපි එහෙනම් ලියමු මූලද්‍රව්‍යයක් යනු කුමක්ද? අපිට ලියන්න පුළුවන් භෞතික හෝ රසායනික ක්‍රම මගින් ආයි නැවත ඒක වෙන් කරන්න බෑනේ පුතේ. මූලද්‍රව්‍ය කියන්නේ පදාර්ථයේ හැදිලා තියෙන කුඩාම අංශුවනේ නේද? එතකොට ඒක භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණධරන ද්‍රව්‍ය බවට වෙන් කරන්න බෑ නේද? දැන් අණුවක නම් පුළුවන් නේද? දැන් ජල අණුව ගත්තොත් ඒ ජල අණුවේ තියෙන ගුණ මූලද්‍රව්‍ය වලට වෙන් කරාට පස්සේ නෑ. හයිඩ්‍රජන් වල, ඔක්සිජන් වල ඒක නෑ. අපි කතා කරා. නමුත් මූලද්‍රව්‍යයක එහෙම නෙමෙයි නේද? එතකොට නම් අපි ලියන්න පුළුවන් භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණධරන ද්‍රව්‍ය වලට වෙන් කළ නොහැකි වූ නිශ්චිත ගුණධරන සංශුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය වේ.
හරි නේද පුතාලා? මොකද කියන්නේ? භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණධර්ම ද්‍රව්‍යවලට වෙන් කළ නොහැකි වූ නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද පුතාලට? හරි. එතකොට මූලද්‍රව්‍යවල සංකේත භාවිතා කරන අවස්ථා දෙකක් ලියන්න. මේ මූලද්‍රව්‍යවලට අපි සංකේත පාවිච්චි කරනවනේ පුතේ. මේ සංකේත පාවිච්චි කරලා අපිව පාවිච්චි කරන්නේ මොනවටද? ඒ සංකේත මූලද්‍රව්‍ය හැඳින්වීම සඳහා අපි යොදා ගන්නවා. ඊට පස්සේ සූත්‍ර ලියනකොට සංයෝගයක සූත්‍රය ලියනකොට මේ මූලද්‍රව්‍ය වල සංකේත වලින් තමයි අපි සූත්‍රය ලියන්නේ. එතකොට පුතාලා දැක්කා ඒ විදිහට මූලද්‍රව්‍ය වල සංකේත භාවිතා කරලා අපි සූත්‍රය ලිව්වම ඒ සංයෝගය ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලාත් අපිට ලියන්න දැනගන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා ඒක හරි වැදගත් වෙනවා. එහෙනම් මොකක්ද? මූලද්‍රව්‍ය වල සංකේත භාවිතා කරන අවස්ථා දෙකක් ලියන්න. එකක් අපිට ලියන්න පුළුවන් සංයෝගවල සූත්‍ර ලියනකොට. අනිත් එක තමයි රසායනික විපර්යාස සිදුවීමේදී ඒ සඳහා රසායනික සමීකරණ ලියනවා. දැන් පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා 10 11 පන්ති වලට ගියාම රසායනික කියන්නේ ප්‍රතික්‍රියා විපර්යාස. මේ ප්‍රතික්‍රියා සිදු වෙනකොට ඒක රසායනික සමීකරණයකින් දක්වන්න පුළුවන් පුතේ. නේද? අපිට එතකොට ඒකෙන් අපිට හරි පහසුවෙන් මේ සමීකරණයෙන් අපිට මූලද්‍රව්‍ය කොයි විදිහටද හැසිරෙන්නේ කියන එක අඳුන ගන්න පුළුවන්. නේද? ඒ නිසා ඒක ගොඩාක් වැදගත් වෙනවා මේ සංකේත තියෙන එක. එහෙනම් අපි ලියමු භාවිතා කරන අවස්ථා දෙකක් ලියන්න. එක සංයෝගයක රසායනික සූත්‍රය ලිවීමේදී සංයෝගයක රසායනික සූත්‍රය ලිවීමේදී දෙවැනි එක රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ඒක සමීකරණයකින් දක්වන්න පුළුවන් අපිට මේ මූලද්‍රව්‍ය වල සංකේත භාවිතය කරලා නේද? දැන් අපි ලියමු රසායනික ප්‍රතික්‍රියාවක රසායනික ප්‍රතික්‍රියාවක් සමීකරණයකින් දැක්වීමේදී හරි නේද පුතේ? සංයෝගයක රසායනික සූත්‍රය ලියනකොට වැදගත් වෙනවා. ඒ වගේමයි රසායනික ප්‍රතික්‍රියාවක් සමීකරණයකින් දැක්වීමේදී මේ සංකේත ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මූලද්‍රව්‍ය වල සංකේත භාවිතා කිරීමේ වාසියක් ලියන්නලු. මේ විදිහට මූලද්‍රව්‍ය වලට සංකේත පාවිච්චි කරන එකේ තියෙන වාසිය මොකක්ද පුතේ? මම පුතාලට කිව්වා මූලද්‍රව්‍ය මේ සංකේත කියලා කියන්නේ විශ්ව භාෂාවක්. නේද? ඕනෑම කෙනෙකුට මේ මූලද්‍රව්‍ය ලෝකයේ ඕනෑම තැනක ඕනෑම රටක කෙනෙකුට එතකොට මේ මූලද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන් මේ සංකේතය තියෙනවා. නැත්නම් අපි විවිධ රටවල් වලට අනන්‍ය වූ භාෂාවකින් මේක හැඳින්වෙවුවා නම් මේ මූලද්‍රව්‍ය ඒ රටේ අයට විතරයි ඒක හඳුනා ගන්න පුළුවන්. නේද? ඒ නිසා තමයි මේ සංකේත පහුකාලීනව මේ සංකේත යොදාගත්තේ නේද? එහෙනම් මූලද්‍රව්‍ය වල සංකේත භාවිතා කිරීමේ වාසියක් මොකක්ද? ඕනෑම රටක ඕනෑම තැනක කෙනෙකුට එම මූලද්‍රව්‍ය හඳුනා ගන්න පහසුවෙන් හඳුනාගත හැකි වීම නේද? එහෙනම් අපි ලියමු මොකක්ද? ඕනෑම තැනක අපිට ලියන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම රටක ඕනෑම තැනක ඕනෑම රටක පුද්ගලයෙකුට මූලද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වීම
ඕනෑම තැනක ඕනෑම රටක පුද්ගලයෙකුට මූලද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වීම. ඒක විශ්ව භාෂාවක් කියලා කිව්වේ අපි ඒකයි. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු පුතේ එහෙනම් ඊළඟ ප්‍රශ්නය. පහත දක්වා ඇති මූලද්‍රව්‍ය වල සංකේතය ලියන්න ඕන. දැන් මේවා නම් පුළුවන් පුතාලට. මම හිතනවා මේ ටික ඔක්කොම පුතාලගේ හරියයි කියලා. මොකද දැන් අපි කීප වාරයක් මේ සංකේත ගැන කතා කරා. මම පාඩම කරද්දිත් ඕගලන්ට කිව්වා මේ සංකේත මතක තියාගන්න ඕනි කියලා. පොඩි පන්තිවලදීත් අපි සංකේත කීපයක් දැනගෙන ඉඳලා තියෙනවා නේද? ඒ නිසා තමයි කියන්නේ මේ අපිට සංකේත පහසුවෙම දැන් ඒකට ඔයගලන්ට 10 11 පන්ති වලට ගියාම හරි පහසුයි මේ පාඩම ඉගෙන ගන්න. මොකද උන් දැන් ගොඩාක් දේවල් මේ 15 පන්ති වලදී ඉගෙනගෙන යන්නේ නේද? ඒකට හරි පහසුවෙන් මේ පාඩම් ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන් පුතේ. එහෙනම් ලියමු බලන්න අපි. දැන් ඔයගොල්ලෝ බලන්න පුතාලා ලියපු එක හරිද කියලා. පහත දක්වා ඇති මූලද්‍රව්‍ය වල සංකේත. හයිඩ්‍රජන් කොහොමද ලියන්නේ? capital H. zinc capital Z simple N. zinc. oxygen capital O. silicon capital S simple I. silicon. හරි නේද? sulfur capital S. phosphorus capital P. carbon capital C. argon capital A simple R. හරිද පුතාලා ඔන්න බලන්න. hydrogen, zinc, oxygen, silicon, sulfur, phosphorus, carbon, argon. පැහැදිලි නේද? නිවැරදි නේද පුතේ? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. පදාර්ථයේ අංශු වලින් නිර්මාණය වී ඇත. අපි ඒක කතා කරා. ඝන, ද්‍රව, වායු කියන පදාර්ථයේ අවස්ථා තුනම අංශු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පහත දක්වා ඇති මූලද්‍රව්‍ය අණුවල සංකේතය ඒ ඉදිරියෙන් ලියන්න. නේද? දැන් කියන පහත දක්වා ඇති මූලද්‍රව්‍ය අණුවල සංකේතය ඒ ඉදිරියෙන් ලියන්නලු. බලමු දැන් එතන අර ඉස්සල විදිහමයි හැබැයි නේද? එතන තියෙන්නේ ඒකමයි. මූලද්‍රව්‍ය අණුවල සංකේතයේ ඒ ඉස්සල මූලද්‍රව්‍ය සංකේතය ලිව්වා වගේ දැන් කියන්නේ මොකද්ද පුතේ? මූලද්‍රව්‍ය අණුවල සංකේතය එක ඉස්සරහින් ලියන්නලු නේද? ඒ ඉස්සල කිව්වේ මොකද්ද ලිව්වේ? මූලද්‍රව්‍ය වල සංකේතය මෙතන ලිව්වේ. දැන් කියන්නේ මේකේ අණුවේ සංකේතය. අණුව කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකට එකතු වෙලා තමයි අණුවක් හැදිලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් අණුවේක තමයි මෙතන ලියන්න කියන්නේ. බලමු අපි ඔක්සිජන් අණුවක කොහොමද සංකේතය වෙන්නේ පුතේ? O2. හයිඩ්‍රජන් අණුවේ සංකේතය H2. නයිට්‍රජන් අණුවේ සංකේතය N2. ෆ්ලුවරින් අණුවේ සංකේතය F2. ක්ලෝරින් අණුවේ සංකේතය Cl2. තේරෙනවද? ඔන්න අණු නේද? මෙතන තියෙන හැබැයි පරමාණු දෙක එකතු වෙලා තමයි මේ අණු හැදිලා තියෙන්නේ. නේද? ඔක්සිජන් O2, හයිඩ්‍රජන් H2, නයිට්‍රජන් N2, ෆ්ලුවරින් F2, ක්ලෝරින් Cl2. පැහැදිලිද? හරි. ඊළඟ ඉහත සඳහන් අණු සෑදෙන්නේ එක මූලද්‍රව්‍ය පරමාණු වලිනි. එම අණු හඳුන්වන නම කුමක්ද? හරි පුතාලා. දැන් මෙතන ඉහත සඳහන් අණු සෑදෙන්නේ එක මූලද්‍රව්‍ය, يعني එකම මූලද්‍රව්‍ය පරමාණුවෙන් තමයි මේවා හැදිලා තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් මෙතන ඔක්සිජන් අණුව හැදිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා. හයිඩ්‍රජන් අණුව හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා. එක මූලද්‍රව්‍යයයි නේද? කියන්නේ මූලද්‍රව්‍ය වෙන එකතු වෙලා නැහැ. එක මූලද්‍රව්‍යයකින් තමයි හැදිලා තියෙන්නේ නේද? මේ නයිට්‍රජන් N දෙකක් එකතු වෙලා නයිට්‍රජන් මේ පරමාණු දෙකක් එකතු වෙලා. ෆ්ලුවරින් පරමාණු දෙකකින්, ක්ලෝරින් පරමාණු දෙකකින් තමයි හැදිලා තියෙන්නේ නේද? ඉතින් ඉහත සඳහන් අණු සෑදෙන්නේ එක මූලද්‍රව්‍ය පරමාණු එකම මූලද්‍රව්‍ය පරමාණුවෙන් නේද? එක මූලද්‍රව්‍ය පරමාණුවෙන් මේකට භාවිතා වෙන්නේ. එම අණු හඳුන්වන නම කුමක්ද? එහෙනම් මේ වගේ අණු අපි පොදුවේ හඳුන්වන්නේ මොනවා කියලාද පුතේ? සමපරමාණුක අණු කියලා. මොනවද කියන්නේ මේවට? සමපරමාණුක අණු. සමපරමාණුක අණු කියලා හඳුන්වන්නේ. පැහැදිලි නේද? ඉහත සඳහන් අණු සෑදෙන්නේ එක මූලද්‍රව්‍ය පරමාණු වලිනි නේද? එක මූලද්‍රව්‍ය පරමාණුවයි එම අණු හඳුන්වන නම සමපරමාණුක අණු කියලා. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පරමාණුවක් නිර්මාණය වී ඇත්තේ උපපරමාණුක අංශු කීපයක එකතුවකිනි.
නේද? උපපරමාණුක අංශු කීපයක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඉහත එම උපපරමාණුක අංශු මොනවාද? මොනවද පුතේ උපපරමාණුක අංශු හැදිලා තියෙන්නේ මොනවෙන්ද? අපි කිව්වා පරමාණුව ඇතුලේ තියෙනවා මොනවද? ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන කියලා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් ඉහත එම උපපරමාණුක අංශු මොනවාද? අපි ලියමු මොනවද? ප්‍රෝටෝන තියෙනවා. ප්‍රෝටෝන 2 නියුට්‍රෝන 3 ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන නේද? ඉහත එම උපපරමාණුක අංශු මොනවාද? ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන. පැහැදිලි නේද? පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති අංශු මොනවාද? මොනවද පුතේ පරමාණුවක න්‍යෂ්ටිය ඇතුලේ තියෙන අංශු මොනවද තියෙන්නේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ නේද? මොනවද පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති අංශු? එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තමයි න්‍යෂ්ටිය තුල තියෙන්නේ නේද? ඒකයි අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන වල හා නියුට්‍රෝන වල එකතුව න්‍යෂ්ටිය තුල තියෙන නිසා. න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඊතා සැහැල්ලු අංශුව මොකක්ද පුතේ? ඉලෙක්ට්‍රෝන. අපි කිව්වා නොගිනිය හැකි තරම් ස්කන්ධයක් තියෙන්නේ කියලා නේද? නොගිනිය හැකි තරම් ස්කන්ධයක් තියෙන්නේ කිව්වා. න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඊතා සැහැල්ලු අංශුව කුමක්ද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකක්ද පුතේ? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඊතා සැහැල්ලු අංශුව ඉලෙක්ට්‍රෝන. හරි නේද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දක්වා ඇති වගුව පරමාණුක ව්‍යුහය ඇසුරෙන් පුරවන්න. පරමාණුක ව්‍යුහය. දැන් ඔයගොල්ලෝ පරමාණුක ව්‍යුහය දන්නවා නේද? දැන් එක ගැන අපි කතා කරා. මේ කොටස් අපි මේවා ගැන හැම එකක්ම කතා කරා නේද? එතකොට එහෙනම් මේ පරමාණුක ව්‍යුහය ඇසුරෙන් තමයි මේ වගුව පුරවන්නේ කියලා කියන්නේ. මොනවද කියන්නේ බලන්න. පිහිටීම ස්කන්ධය ආරෝපණය ගැන ලියන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ප්‍රෝටෝන න්‍යෂ්ටිය තුල පිහිටලා තියෙන්නේ. නියුට්‍රෝන තියෙන්නේ කොහෙද පුතේ එතකොට? නියුට්‍රෝන තියෙන්නේත් න්‍යෂ්ටිය තුලමයි නේද? එහෙනම් නියුට්‍රෝනත් අපි ලියනවා කොහොමද? න්‍යෂ්ටිය තුල. න්‍යෂ්ටිය තුල. ඉලෙක්ට්‍රෝන එතකොට තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ? න්‍යෂ්ටිය වටා. න්‍යෂ්ටියෙන් පිටත. ඊළඟට ස්කන්ධය ගත්තොත් අපි ප්‍රෝටෝනයකට සාපේක්ෂව තමයි මෙතන ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය අරගෙන තියෙන්නේ 1840කින් එකයි. නේද? 1008 කොටස් 1840කට බෙදුවොත් ප්‍රෝටෝනයක ඒකෙන් එක කොටසක ස්කන්ධයකට සමාන වෙන්නේ ඉලෙක්ට්‍රෝනය. එතකොට අපි ප්‍රෝටෝනය ගත්තේ 1යි කියලා, නියුට්‍රෝනය ගත්තේ 1යි කියලා. පැහැදිලිද පුතාලට? ප්‍රෝටෝනය ගත්තෙත් අපි 1යි කියලා, නියුට්‍රෝනය ගත්තෙත් 1යි කියලා. එහෙනම් 1යි 1යි ගත්තොත් ඉලෙක්ට්‍රෝනය වෙනවා ඒකෙන් කොටස් 1840කින් එක කොටසක් කොච්චර සැහැල්ලුද බලන්න. නේද? ප්‍රෝටෝනය 1840කට බෙදලා එක කොටසකට සමාන වෙන්නේ නේද? හරි. ආරෝපණය ගත්තොත් අපි කිව්වා ප්‍රෝටෝනයක ධන ආරෝපණයක් තියෙනවා කිව්වේ. නියුට්‍රෝනයට අපි කිව්වා ආරෝපණයක් නැහැ කියලා. ඉලෙක්ට්‍රෝනය ඍණ ආරෝපිතයි. හරි නේද පුතාලා? එහෙනම් පිහිටීම ගත්තොත් ප්‍රෝටෝනයේ න්‍යෂ්ටිය තුල ස්කන්ධය 1යි කියලා සලකනවා. ආරෝපණය ධන ආරෝපණයක් නේද? නියුට්‍රෝන ගත්තොත් න්‍යෂ්ටිය තුල තියෙන්නේ නේද? එතකොට ස්කන්ධය 1යි, ආරෝපණයක් නැහැ ඒකට. උදාසීනයි. ඉලෙක්ට්‍රෝන ගත්තම න්‍යෂ්ටියෙන් පිටත තියෙන්නේ 1840කින් 1යි නේද? ස්කන්ධය ආරෝපණය ඍණ ආරෝපණයක්. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. පරමාණුව විශාල හිස් අවකාශයකින් හා මධ්‍යයේ ඇති ධන ආරෝපිත න්‍යෂ්ටියකින් සමන්විත බව අර්නස් රදර්ෆර්ඩ් විසින් සොයා ගන්නා ලදී. අපි ඒක කතා කරා. නේද? පරමාණුව විශාල හිස් අවකාශයක් තියෙනවා. නේද? ඊටා කුඩා මධ්‍යයේ තියෙන ධන ආරෝපිත න්‍යෂ්ටියක් ඊටාම කුඩා. මං කිව්වා අර විශාල ක්‍රීඩා පිට්ටනියක මැද්දේ කඩල ඇටයක් ගිහින් තිබ්බා වගේ නේද?
විශාල හිස් අවකාශයක මැදේ ඇති ධනාරෝපිත න්‍යෂ්ටියකින් සමන්විත බව කවුද කිව්වේ පුතේ? අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් තමයි හොයාගත්තේ. මූල ද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය යනු කුමක්ද? එතකොට මොකක්ද එහෙනම් මේ මූල ද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? මොකද්ද පුතේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? මූල ද්‍රව්‍යයේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව අපි හඳුන්වනවා පරමාණුක ක්‍රමාංකය කියලා නේද? මූල ද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකය කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් පරමාණුක ක්‍රමාංකය යනු කුමක්ද? මූල ද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව. මූල ද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවයි. මූල ද්‍රව්‍යයක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව අපි හඳුන්වනවා පරමාණුක ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකය හඳුන්වනු ලබන සංකේතය කුමක්ද? Z නේද? අපි ඉගෙන ගත්තනේ ඒක මතකයිනේ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දක්වා ඇති වගුව පුරවන්න. ඔන්න දීලා තියෙනවා ඔයගලන්ට ඊළඟ අභ්‍යාසයේ යටතේ මේ වගුවක් පුරවන්න. ඔන්න ඔයගලන්ට මූලද්‍රව්‍ය ගොඩාක් දීලා තියෙනවා මොනවද? කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම් හා ක්ලෝරින් නේද? ඔන්න මූලද්‍රව්‍ය කීපයක් දීලා තියෙනවා. පරමාණුක ක්‍රමාංක ඕගලන්ට දීලා තියෙනවා. එතකොට හරි පහසුයි නේද? පරමාණුක ක්‍රමාංකත් දීලා තියෙන්නේ මොනවද? කාබන් වල 6යි, නයිට්‍රජන් වල 7යි, ඔක්සිජන් වල 8යි, ෆ්ලුවරින් වල 9යි, නියෝන් වල 10යි, සෝඩියම් වල 11යි, මැග්නීසියම් 12යි, ක්ලෝරින් වල 17යි නේද? ඔන්න එහෙනම් පරමාණුක ක්‍රමාංක දීලා තියෙන්නේ. දැන් අපෙන් අහනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි ප්‍රෝටෝන සංඛ්‍යාවයි ලියන්න කියලා. එතකොට පුතේ මූලද්‍රව්‍ය පරමාණුවක නේද? කියන්නේ යම් උදාසීන මූලද්‍රව්‍යක සාමාන්‍ය මූල අයන හදන්නේ නැතිව නේද? සාමාන්‍යයෙන් තියෙන උදාසීන පරමාණුවක පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එතකොට පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. උදාසීන පරමාණුවක නම් තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනව මොකටද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට නේද? ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. එහෙනම් හරි ලේසි ලියන්න අපිට. පරමාණුක ක්‍රමාංකය අපිට දීලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි නම් නේද? පරමාණුක ක්‍රමාංකයෙන් අපි කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව නම් අපිට මෙහෙනම් හරිම පහසුවෙන් හොයන්න පුළුවන් නේද? එහෙනම් කාබන් වල පරමාණුක ක්‍රමාංකය 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි, ප්‍රෝටෝනත් 6යි. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 7යි, ප්‍රෝටෝනත් 7යි. ඔක්සිජන් වල පරමාණුක ක්‍රමාංකය 8යි කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 8යි, ප්‍රෝටෝනත් 8යි. ෆ්ලුවරින් වල පරමාණුක ක්‍රමාංකය 9යි කියන්නේ අපිට එතකොට ලියන්න පුළුවන් ඉහත වගුවෙන් ඔබට නිගමනය කළ හැකි දෙයක් ලියන්න. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි නේද? අපිට එහෙනම් ලියන්න පුළුවන් පරමාණුවක ඇති
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සෑම විටම ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වේ. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සෑම විටම ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වේ. හරි නේද පුතේ? ඊට වගුවෙන් ඔබට නිගමනය කළ හැකි දෙයක් ලියන්න. හරි. මේක උදාසීන පරමාණුවක. හොඳේ මේක අයන හදනවා නම්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් හෝ ලබා ගන්නවා නම්, එතකොට ඒකේ ඒ විදිහට සමාන වෙන්නේ නැහැ. නේද? එතකොට ඒ විදිහට සමාන වෙන්නේ නැහැ. මේක උදාසීන පරමාණුවක නම් විතරයි මේක වෙන්නේ. තේරුණාද පුතාලට? අණු කියන්නේ අයන හැදුවොත් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙනවා නේද? ප්‍රෝටෝන ගානට වඩා. හරි. එහෙනම් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සෑම විටම අපිට මේක ලියන්න පුළුවන් උදාසීන පරමාණුවක. උදාසීන පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සෑම විටම ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වේ. හරි නේද පුතාලා? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ස්කන්ධ ක්‍රමාංකය A ලෙස සංකේතවත් කරනවා. ස්කන්ධ ක්‍රමාංකය අපි කියනවා කැපිටල් A කියලා. ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක්ද? ඒතර අපි ලියන්න බලන්න න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනයේ එකතුව. නේද? න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනයේ එකතුව අපි කියනවා මොකක් කියලාද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා නේද? එහෙනම් අපි ලියමු න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනයේ එකතුව න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනයේ එකතුවයි. හරි නේද පුතේ? ඊට පස්සේ පහත දක්වා ඇති මූලද්‍රව්‍යවල ස්කන්ධ ක්‍රමාංකය ලියන්නලු. පහත දක්වා ඇති මූලද්‍රව්‍යවල ස්කන්ධ ක්‍රමාංකය ලියන්නලු. ස්කන්ධ ක්‍රමාංකය මොකක්ද එතකොට? ප්‍රෝටෝන ගණනයේ නියුට්‍රෝන ගණනයේ එකතුව නේද? දැන් මෙතන මූලද්‍රව්‍ය දීලා තියෙනවා, ප්‍රෝටෝන ගණන දීලා තියෙනවා, නියුට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මේ දෙකේ එකතුව නේද? එහෙනම් නයිට්‍රජන් වල අපිට දීලා තියෙනවා ප්‍රෝටෝන 7යි නියුට්‍රෝන 7යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කීයද? 7යි 7යි 14යි. ඔක්සිජන් වල දීලා තියෙනවා ප්‍රෝටෝන 8යි නියුට්‍රෝන 8යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ 8යි 8යි 16යි. ෆ්ලුවරින් වල දීලා තියෙනවා ප්‍රෝටෝන 9යි නියුට්‍රෝන 10යි. ඒකට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ කීයද? 19යි. නේද? සෝඩියම් වල ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ කීයද? 11යි 12යි එකතු කරාම කීයද? 23යි. ඊළඟට ක්ලෝරින් වල ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන 18යි. නේද? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ 17යි 18යි එකතු කරාම එනවා කීයද පුතේ? 35යි. 35යි. පේනව නේද ස්කන්ධ ක්‍රමාංකයන්? නේද? නයිට්‍රජන් වල 14යි, ඔක්සිජන් වල 16යි, ෆ්ලුවරින් වල 19යි, සෝඩියම් වල 23යි, ක්ලෝරින් වල 35යි. පැහැදිලි නේද පුතාලට? හරි. එහෙනම් මේ ප්‍රශ්නෙත් පුතාලට හොඳටම පැහැදිලි නේද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සෝඩියම් 23යි 11 ලෙස දැක්විය හැකිය. සෝඩියම් පුළුවන් මේ විදිහට දක්වන්න සම්මත ආකාරයට. නේද? ඒතර මෙහි වම්පස ඉහළින් දක්වන්නේ කුමක්ද? මේ වම් පැත්තේ ඉහළින් තියෙන මොකද්ද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය. නේද? මොකද්ද තියෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකය. වම්පස ඉහළින් දක්වන්නේ මොකක්ද එහෙනම්? ස්කන්ධ ක්‍රමාංකය. මෙහිදී වම්පස පහළින් දක්වන්නේ කුමක්ද? මේ මොකද පුතේ වම් පැත්තේ පහළින් තියෙන්නේ?
මොකද තියෙන්නේ? පරමාණුක ක්‍රමාංකය. මොකද වම් පැත්තේ පහලින් තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. වම් පැත්තේ ඉහළින් තියෙන ස්කන්ධ ක්‍රමාංකය. වම් පැත්තේ පහළින් තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. මෙම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? මේකේ පරමාණුක ක්‍රමාංකය 11යි කියලා කියන්නේ මේකේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. ප්‍රෝටෝන 11ක් තියෙනවා නම් උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද පුතේ? ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා නේද? එහෙනම් මෙම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? ඒ කියන්නේ එහෙනම් 11මයි නේද? මෙම පරමාණුවේ ප්‍රෝටෝන සංඛ්‍යාව සොයන්න. එහෙනම් ප්‍රෝටෝන ගාන වෙන්නේ කීයද පුතේ? 11මයි නේද? ඒක කෙලීම කියනවනේ අපි ස්කන්ධ ක්‍රමාංකය කියලානේ. ස්කන්ධ ක්‍රමාංකය මෙතන දක්වලා තියෙන්නේ කොහොමද? මෙම පරමාණුවේ නියුට්‍රෝන ගණන කොපමණද? නියුට්‍රෝන ගණන හොයන්නේ කොහොමද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය මෙතන දීලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන වලයි නියුට්‍රෝන වලයි එකතුව නේද? එහෙනම් ඒකෙන් අපිට අඩු කරන්න පුළුවන් ප්‍රෝටෝන ගාන කීයද? 11යි. එතකොට අපිට එනවා කීයද පුතේ? 12යි. එහෙනම් මෙම පරමාණුවේ නියුට්‍රෝන ගණන කොපමණද? 12යි. පැහැදිලි නේද පුතාලට? මේ විදිහට සම්මත ආකාරයට ලිව්වොත් අපිට මේ දේවල් හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සංයෝගයක් යනු කුමක්ද? මොකද පුතේ සංයෝගයක් කියලා කියන්නේ? මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙලා හදන්නේ සංයෝගයක් නේද? හදන යම්කිසි ද්‍රව්‍යයක් අපි හඳුන්වනවා සංයෝගයක් කියලා. එතකොට එහෙනම් අපි ලියමු බලන්න සංයෝගයක් යනු කුමක්ද? මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක්. මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව සංයෝජනය වීමෙන් රසායනිකව සංයෝජනය වීමෙන් සෑදෙන ද්‍රව්‍යයි. සංයෝගයක් යනු කුමක්ද? මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව සංයෝජනය වීමෙන් සෑදෙන ද්‍රව්‍යයි. හරි නේද පුතේ? ඊළඟට HCl යනු සංයෝගයකි. මෙතන හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියලා කියනවා. යනු සංයෝගයකි. මේ කුමන වර්ගයේ අණුවක්ද? මේක කුමන වර්ගයේ අණුවක්ද කියලා. මේක සංයෝගයක්. මේ අණුවක් විදිහට ගත්තොත් මෙතන පරමාණු නේද? වෙනස් පරමාණු දෙකක් එකතු වෙලා තියෙන. හයිඩ්‍රජන් පරමාණුවයි ක්ලෝරීන් පරමාණුවයි දෙකක් එකතු වෙලා හැදිලා තියෙන. එහෙනම් මොකද්ද පුතේ මේක? මේ කුමන වර්ගයේ අණුවක්ද? විෂම පරමාණුක අණුවක් නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් විෂම පරමාණුක අණුවකි. විෂම පරමාණුක අණුවකි. විෂම පරමාණුක අණුවක්. පහත දක්වා ඇති අණු සඳහා රූප සටහන් අඳින්න. ඔන්න ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන්නේ මේ අණු සඳහා රූප සටහන් අඳින්න. පුතාලා ඇඳන්නේ මගෙත් එක්ක නේද? දැන් එහෙනම් පහසුවෙන්ම මේ ටික අපිට අඳින්න පුළුවන් වෙයි නේද? බලමු අපි. හරි. පහත සඳහන් මේ අණු රූප වලින් දක්වන්න තියෙන්නේ. මුලින්ම තියෙන මොකද පුතේ? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. කොහොමද අපි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව? ඔන්න අපි හයිඩ්‍රජන් තියනවා නේද? මේ විදිහට පරමාණුව නේද? ඊට පස්සේ ඒකට එකතු වෙනවා කවුද? ක්ලෝරීන් පරමාණුව. ඔන්න. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව ওই විදිහට තියෙන හයිඩ්‍රජනුයි ක්ලෝරීනුයි එකතු වෙලා තමයි අණුව හැදිලා තියෙන්නේ නේද? ඊට පස්සේ ජල අණුව H2O. මේකේ මං කිව්වා සුවිශේෂී ආකාරයක්. මොකද්ද ජල අණුවේ කිව්ව සුවිශේෂී ආකාරය? කෝනික හැඩයක් ගන්නවා කියලා කිව්වා නේද? කෝනික හැඩයක්. ඒ නිසා ඒක ඒ විදිහටම අඳින්න ඕනේ. ජල අණුව වෙන විදිහකට ඇඳොත් නම් පුතේ ඒක වැරදි නේද? ඒ නිසා මෙහෙම කෝනික හැඩයකට තමයි තියෙන්නේ. මෙතන තියෙනවා H. මෙතනක් තියෙනවා H. හරිද? ඔන්න H2O. ඒ කියන්නේ ජල අණුව මෙතන තියෙන්නේ.
ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. කාබන් තියෙනවා මැද ওই විදිහට නේද? ඔක්සිජන් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ පැත්තේ ඔක්සිජන් එකයි මේ පැත්තේ ඔක්සිජන් එකයි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් අණුව. පැහැදිලි නේද පුතාලට? ඔන්න හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව, ජල අණුව, මෙන්න කාබන් ඩයොක්සයිඩ් අණුව. හරි නේද පුතේ? ඊට පස්සේ මීතේන් අණුව. කොහොමද මීතේන් අණුව තියෙන්නේ බලන්න. මීතේන් කොහොමද තියෙන්නේ බලන්න. මීතේන් මතකයි නේද පුතාලට ඇඳ අපි කාබන් ওই විදිහට ඇඳ අපි මැද්දේ තියෙනවා නේද? මෙතන තියෙනවා හයිඩ්‍රජන් අණුවක්. අපිට ඒක ඕන විදිහකට අඳින්න පුළුවන් නේද පුතේ? ඕනනම් අපිට මෙහෙම මේ හයිඩ්‍රජන් අණුව මෙහෙම හතර මේ පැති හතරට දාන්නත් පුළුවන්. මෙතනත් හයිඩ්‍රජන්, ආයි මෙතන හයිඩ්‍රජන් එකයි, ආයි මෙතන හයිඩ්‍රජන් එකයි, ආයි මෙතන හයිඩ්‍රජන් එකයි. ওই විදිහට. නැත්තම් මෙහෙම ওই විදිහට දැම්මත් හරි. නේද? ඔන්න මීතේන් අණුව අපි ඇඳලා තියෙනවා. කාබන් එකයි, හයිඩ්‍රජන් පරමාණු 4යි, කාබන් එක පරමාණුවයි නේද? ඇමෝනියා අණුව නයිට්‍රජන් පරමාණු 1යි, හයිඩ්‍රජන් පරමාණු 3කුයි තියෙන්නේ නේද පුතේ? එතකොට කොහොමද නයිට්‍රජන් කැපිටල් N ඔහම මැද්දේ තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවා නේද? ඔන්න මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. ආයිත් මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. හරි නේද? ඔන්න ඔය විදිහට තියෙන්නේ එහෙනම් නේද? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් පරමාණු 1යි ක්ලෝරින් පරමාණු 1යි නේද? ජල අණුව හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. විශේෂිත කෝණික හැඩය මතක තියාගන්න ඕනේ නේද? කාබන් ඩයොක්සයිඩ් කාබන් පරමාණු 1යි ඔක්සිජන් 2යි. මීතේන් කාබන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 4යි. ඇමෝනියා නයිට්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 3යි. පැහැදිලි නේද පුතාලට? හරි. ඔන්න එහෙනම් අපි අණු සඳහා මේ විදිහට පුතාලට රූප සටහන් අඳින්නත් දැන් පුළුවන් නේද? අපි බලමු පුතේ එහෙනම් ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන සංයෝගවල අඩංගු මූලද්‍රව්‍ය සඳහන් කර එහි සූත්‍රය ලියන්න. මේ සංයෝගයේ ජලයේ මොනවද අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය කියලා අහනවා. රසායනික සූත්‍රය මොකක්ද කියලා අහනවා. අපි මේ වගේ ප්‍රශ්න කරා නේද පුතේ? එහෙනම් දැන් පුතාලට පුළුවන් මේවා ලියන්න. මොනවද? ජලය. අපි ඉස්සර රසායනික සූත්‍රය ලියලිමු. ජලය මොකද රසායනික සූත්‍රය? H2O. නේද? හයි පන්ති ඉඳන්ම දන්නවා ජලය H2O. එහෙනම් මොනවද තියෙන්නේ පුතේ මූලද්‍රව්‍ය? හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය තියෙනවා, ඔක්සිජන් මූලද්‍රව්‍ය තියෙනවා. අඩංගු මූලද්‍රව්‍ය එහෙනම් හයිඩ්‍රජන්, ඔක්සිජන්. හයිඩ්‍රජන් හා ඔක්සිජන්. copper sulfate මොකද සූත්‍රය? copper sulfate CuSO4. copper sulfate CuSO4 නේද? copper sulfate වල අඩංගු වෙන මූලද්‍රව්‍ය මොනවද එතකොට? copper තියෙනවා, sulfur තියෙනවා, oxygen තියෙනවා. copper තියෙනවා, sulfur තියෙනවා, oxygen තියෙනවා. ඊළඟට carbon dioxide. carbon dioxide එහෙනම් මොකද සූත්‍රය වෙන්නේ පුතේ? CO2. CO2 නේද? එතකොට මොනවද ඒකේ තියෙන්නේ? කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා නේද? කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. CO2. කැල්සියම් කාබනේට් නේද? කැල්සියම් කාබනේට්. එතකොට CaCO3. CaCO3. මොනවද මේකේ තියෙන්නේ පුතේ? කැල්සියම් තියෙනවා. තව මොනවද? කාබන් තියෙනවා. ඔක්සිජන් තියෙනවා නේද? කැල්සියම්, කාබන්, ඔක්සිජන් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. කැල්සියම් කාබනේට් නේද? ග්ලූකෝස්. දැන් අපි මේ ගොඩක් සංයෝග පුතේ ගොඩක් පාරක් පාවිච්චි කළා දැන් පුතාලට සූත්‍ර ගොඩාක් ඒවා මතකයි. අපි දැන් සීමිත ගාණක් නේ මේ පන්තියේදී පාවිච්චි කරන්නේ නේද? එඳ ඒ සූත්‍රවල පොඩ්ඩක් ඒව මතක තියාගත්තට වැරද්දක් වෙන්නේ නැහැ මේ සූත්‍ර ටික. ඒ ටික මතක තියාගන්න. copper sulfate, sodium chloride නේද? ග්ලූකෝස්, කැල්සියම් කාබනේට් ඔය වගේ දේවල් අපි නිතර පාවිච්චි කරන දේවල්. ඒවා ඉතින් දැන් ලියලා පුතාලට දැන් හුරු වෙලා තියෙන හින්දා පුළුවන්. නේද? එහෙනම් ඒව පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට ග්ලූකෝස් ලියන්නේ කොහොමද පුතේ? C6H12O6 නේද? C6යි H12යි O6. මොනවද එතකොට තියෙන මූලද්‍රව්‍ය ටික පුතේ? කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා.
කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි තියෙනවා. මීතේන් මොකද්ද පුතේ රසායනික සූත්‍රය? CH4 රසායනික සූත්‍රය. CH4 වල එතකොට මොනවද තියෙන්නේ එහෙනම්? කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි නේද? ජලය H2O අඩංගු මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් හා ඔක්සිජන්. copper sulfate CuSO4 නේද? එතකොට copper තියෙනවා, sulfur තියෙනවා, ඔක්සිජන් තියෙනවා. එතකොට carbon dioxide CO2 එතකොට කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා ඒකේ. calcium carbonate CaCO3 ඒකේ තියෙනවා කැල්සියම් තියෙනවා, කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඊළඟට ග්ලූකෝස් C6H12O6 කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් අඩංගු වෙනවා. මීතේන් CH4 ඒකේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි. අපි එහෙනම් බලමු පුතාලා ඊළඟ ප්‍රශ්නය. මෙන්න තියෙනවා ඒකේ අමතර අභ්‍යාස 13 කාබන් හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදුණු සංයෝග දෙකක් නම් කරන්න. මොනවද අහනවා? කාබනුයි හයිඩ්‍රජනුයි කියන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදුණු සංයෝග දෙකක්. හරි. මොනවද පුතේ එතකොට කාබන් හා හයිඩ්‍රජන් කිව්වම අපි දැන් ලියලා තිබුණානේ මේ ටික. මොනවද? මෙතේන් එහෙම නැත්නම් මීතේන් කියලා අපි කියනවා නේද? මෙතේන් වායුව අපි කියනවා මොකක් කියලාද? CH4. අපි දැන් ඉස්සෙල්ලත් ලිව්වා නේද? අපි එතීන් ගැන කතා කරා මතකයි නේද පුතාලට? එතීන් මොකක්ද? C2H4යි. C2H4යි එතීන්. නේ තව අපි කතා කරා බෙන්සීන්, හෙක්සේන් නේද? ඔය වගේ ඒවා අපි කතා කරා. ඒ වගේ ගොඩක් නේද? මෙතන අපෙන් අහන්නේ දෙකයිනේ කාබන් හා හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදුණු සංයෝග දෙකක්. එතකොට මේ දෙකේම තියෙන කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි නේද? සංයෝගය බැඳිලා තියෙන අනුපාත තමයි වෙනස් වෙන්නේ නේද? ඒතර මෙතේන් වල CH4 කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. එතීන් වල කාබන් 2යි හයිඩ්‍රජන් 4යි C2H4 කියලා කියනවා. හරි නේද? ඊළඟට CH හා O යන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදී ඇති සංයෝග දෙකක් නම් කරන්නලු. කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි තුනම තියෙන ඒවා අහන්නේ මොනවද කියලා. මොනවද කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් කියන තුනම භාවිතා කරලා එන සංයෝග මොනවද පුතේ? ගත්තොත් ඔයගලන්ට මොනවද ගන්න පුළුවන් කියන්න බලන්න. එතකොට පුළුවන් අපිට ගන්න විනාකිරි නේද? CH3COOH විනාකිරි කියන ඇසිටික් අම්ලය නේද? ඇසිටික් අම්ලය. අපි ලියමු ඉස්සෙල්ලාම එහෙනම් CH හා O යන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදී ඇති සංයෝග දෙකක්. ඊළඟට අපි බහුලවම දන්න දෙයක් ග්ලූකෝස් නේද? C6H12යි O6යි. නේද? සරල සීනි නේද? ග්ලූකෝස් විදියට හඳුන්වන්නේ. එහෙනම් අපිට ලියන්න සංයෝග දෙකක් නම් කරන්න. ඊළඟට අපිට ලියන්න පුළුවන් එහෙනම් මොකක්ද? ග්ලූකෝස් එතන අපි ලියනවා C6H12යි O6යි. C6H12යි O6. නේද? ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය CH3COOH. CH3COOH. හරි නේද පුතේ? CH හා O යන මූලද්‍රව්‍ය කුලකයෙන් සෑදී ඇති සංයෝග දෙකක් නම් කරන්න. ග්ලූකෝස් C6H12යි O6. ඇසිටික් අම්ලය CH3COOH. හරිනේ. ඒකේ තියෙන්නේ එතකොට කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි විතරයි. නේද? තියෙන ආකාරය වෙනස අර කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවනේ එතෙන්ට නේද? එතකොට ඒ විදිහට තමයි ලියන්න ඕනේ. නේද? නමුත් තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි විතරයි. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. තේ, කෝපි, සිසිල් බීම වැනි පාන මිශ්‍රණ කියලා අපි හඳුන්වනවා. හරි. එතකොට පුතේ මිශ්‍රණයක් යනු කුමක්ද කියලා හුවා මොකක්ද කියන්න පුළුවන්? සංඝටක දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූද එම සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වූද පදාර්ථ අපි හඳුන්වනවා මොනවා කියලාද? මිශ්‍රණ කියලා හඳුන්වනවා නේද? එහෙනම් අපි ලියමු මිශ්‍රණයක් යන කුමක්ද කියලා.
කොහොමද අපි ලියන්නේ? සංඝටක දෙකක් හෝ වැඩි ගණනකින් දෙකකට වැඩි ගාණක් ඒ කියන්නේ දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූද සංඝටක දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූද එම සංඝටක භෞතික ක්‍රම මගින් වෙන්කර ගත හැකි වූද පදාර්ථ මිශ්‍රණ වේ. හරි නේද පුතේ? සංඝටක දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූද එම සංඝටක භෞතික ක්‍රම මගින් වෙන්කර ගත හැකි වූද පදාර්ථ මිශ්‍රණ වේ. හරි නේද? පහත දැක්වෙන මිශ්‍රණවල අඩංගු සංඝටක ලියන්න. මේ මිශ්‍රණවල තියෙන සංඝටක මොනවද කියලා අහනවා. වාතය කියන්නේ මිශ්‍රණයක්. මොනවද වාතයේ තියෙන සංඝටක පුතාලා දන්නවා? නයිට්‍රජන් වායුව තියෙනවා, ඔක්සිජන් වායුව තියෙනවා නේද? කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා, නිෂ්ක්‍රීය වායුව තියෙනවා, ජල වාෂ්ප තියෙනවා නේද? ওই දේවල් වාතය තුල තියෙනවා. අපි ලියමු එහෙනම් අඩංගු සංඝටක ලියන්න. නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, හරි නිෂ්ක්‍රීය වායු ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා නේද? සාගර ජලය ගත්තොත් මොනවද පුතේ තියෙන්නේ? ලවණ වර්ග තියෙනවා. අපි කව සෝඩියම් ක්ලෝරයිඩ්ලා නේද? විශේෂයෙන් වැඩිපුරම තියෙනවා. ඒතර සෝඩියම් ලවණ, කැල්සියම් ලවණ, මැග්නීසියම් ලවණ, ද්‍රාව්‍ය ඔක්සිජන්, ද්‍රාව්‍ය කාබන් ඩයොක්සයිඩ් නේද? ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් අපි ලියමු සාගර ජලයේ මොනවද තියෙන්නේ? අපිට ලියන්න පුළුවන් ලවණ වර්ග, ද්‍රාව්‍ය ඔක්සිජන්, ද්‍රාව්‍ය කාබන් ඩයොක්සයිඩ් නේද? ඔය වගේ දේවල් තියෙනවා. බොර තෙල් ගත්තොත් අපි කිව්වර නිදි වලින් අරගන්නවා කියලා නේද? මැද පෙරදිග රටවල් ඒ වගේ ඒවායි තියෙන බොර තෙල් නිදි වලින් කැනීම් කරලා අරගන්නකොට මේ බොර තෙල් වල මොනවද තියෙනවා කිව්වේ පුතේ? පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, තාර ඔක්කොම එකට තියෙන්නේ නේද? මිශ්‍රණයක් විදිහට තියෙන්නේ. එහෙනම් බොර තෙල් වල තියෙනවා මොනවද? ඩීසල්. අපි ඒවා වෙන් කර ගන්නවා කිව්වා ඊට පස්සේ නේද? විශේෂ ක්‍රම මගින්. පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, තාර. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, තාර වගේ වේ ඔන්න තියෙනවා මේ බොර තෙල් වල නේද? හරි. අපි බලමු ඊළඟට පහත දක්වා ඇති මිශ්‍රණ වලින් සංඝටක වෙන් කර ගත හැකි ක්‍රමය ලියන්නලු. මෙන්න මේ තියෙන මිශ්‍රණ වලින් කොහොමද සංඝටක වෙන් කරගන්නේ කියලා අහනවා. නේද? සංඝටක වෙන් කරගන්න ක්‍රමය තමයි අපෙන් අහන්නේ මොකක්ද කියලා. කොහොමද බලමු පුතේ? මේ එක එක ක්‍රම අපි මේවා ගැන කතා කරානේ පුතාලට මතකයිනේ. නේද? සහල් වලින් වැලි ඉවත් කරන්නේ කොහොමද? හාල් වල වැලි කලවම් වෙලා තියෙනවා නම් මම දැන් නම් පුතාලා ගොඩක් අය දැකලා නැහැ. මොකද දැන් තියෙන ගල් වැලි ඉවත් කරපු සහල් තියෙන්නේ වෙළඳපොලේ. නේද? නමුත් තියෙනවා නම් ඉස්සර කාලේ ගොඩක් වෙලාට එහෙම තිබුණේ නැහැ. ඒකට ඒක කොහොමද අපි කිව්වේ? නෑබිලිය දාලා වතුර දාලා හොඳට ගරනවා කිව්වා නේද? ගරලා ඝනත්වය අනුව මොකදනේ ඝනත්වය වැඩි නිසා ගල් වල වැලි වල ඒක පහළට යනවා. හාල් ටික නෑබිලියෙන් ඉවත් කරන්න පුළුවන් නේද? එහෙනම් සහල් වලින් වැලි ඉවත් කිරීමට පාවිච්චි කරන ක්‍රමය අපි කියනවා මොකක් කියලාද පුතේ? ගැරීම. ඒකට අපි කියන්නේ ගැරීම.
ඊළඟට සහල් වලින් 10 ඉවත් කරන්න. ඔන්න හාල් වල දැන් හාල් කියන්නේ වී අරගත්තට පස්සේ වී වලින් පොතු ඉවත් කරන්න මෝලට ගෙනහිල්ලා හරි අර වංගෙඩිය දාලා කොටලා හරි නේද? ඒ පොත්ත ඉවත් කරාට පස්සේ දැන් හාල් එක්ක අර පොත්ත මිශ්‍ර වෙලා තියෙනවා. ඒක තමයි 10 කියන්නේ. ඉතින් මේ 10 ටික ඉවත් කරන්න මොකද කරන්න ඕනේ? කුල්ලකට දාලා පොළන්න ඕනේ නේද? පෙළුවම මොකද වෙන්නේ? 10 වල ඝනත්වය අඩු නිසා ඒක කුල්ලෙන් ඉවතට යනවා. හාල් ටික කුල්ලේ තියෙනවා නේද? එහෙනම් සහල් වලින් 10 ඉවත් කිරීමට යොදා ගන්න ක්‍රමයට අපි කියන මොකක් කියලාද පුතේ? පෙලීම. ඊළඟට බිත්තර වී වලින් බොල්ලට වෙන් කිරීම. මතකනේ පුතාලට මම මේ බිත්තර වී ගැන කියලා දුන්නා. නේද? වගා කරන්න, මේ පැල කරන්න ගේන වී වලට තමයි බිත්තර වී කියලා කියන්නේ නේද? සාමාන්‍ය වී වර්ගයක්මයි. මේක පැල කරන්න විශේෂයෙන් පැල කරන්න කියලා අපි ඒක වෙන් කරලා තියෙන නිසා අපි කියනවා පුතේ මොකක් කියලාද? බිත්තර වී කියලා කියනවා. ඒතර බිත්තර වී වල තියෙනවා බොල්ලට. බොල්ලටත් එක්ක අපි ඉස්සොත් එහෙම මොකද වෙන්නේ? අපිට ලැබෙන පැල සංඛ්‍යාව අඩුයි. ඒ නිසා අපි ඉස්සෙල්ලා බොල් වී ටික අයින් කරන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? විශාල ටැංකියකට මං කව වතුර දාලා එක්ක බැරල් එකකට වතුර දාලා මේක දානවා. දැන් මම බොල්ලට ටික උඩට පා වෙලා එනවා නේද? අනිත් ටික යටට යනවා. එතකොට අපිට බොල් ටික ඉවත් කරලා අර පහලට යන ටික ඝනත්වයේ වැඩි ටික හොඳ වී ටික විතරක් පුළුවන් වපුරන්න නේද? වපුරලා පැල ලබා ගන්න පුළුවන්. එහෙනම් බිත්තර වී වලින් බොල්ලට වෙන් කිරීම අපි ලියනවා ඒකට පා කිරීම. පා කිරීම මගින් පුළුවන්. ඊළඟට බොර තෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කිරීම. මම ඒකත් කියලා දුන්නා පුතාලට. නිදියකින් ගන්න බොර තෙල් වල ගොඩාක් ඉන්ධන වර්ග ගැබ් වෙලා තියෙනවා නේද? ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, තාර මංකව ගොඩක් ඒවා ඩීසල් වලත් විවිධ වර්ග තියෙනවා. පෙට්‍රල් වල විවිධ වර්ග තියෙනවා නේද පුතේ? ඒතර ඒවා වෙන් කරන්න ඕනේ. එතකොට ඒවා වෙන් කරන්න මොනවද කරන්නේ අපි? මොනවද කරනවා අපි? භාගික ආසවනය. විවිධ උෂ්ණත්වවලදී මම පුතාලට කිව්වේ නේද අර මේ නල මාර්ග වලින් ඒවා ඉවත් කර ගන්නවා. නේද? විවිධ උෂ්ණත්වවලදී විශේෂ නල මාර්ග වලින් එක එක ද්‍රව්‍ය ඉවත් කර ගන්න පුළුවන්. නේද? එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? භාගික ආසවනය කියලා කියනවා නේද? භාගික ආසවනය. බොර තෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කරන්න එහෙනම් භාගික ආසවනය ප්‍රයෝජනෙට ගන්න. උක්යුෂ වලින් සීනි වෙන් කරන්න. නේද? උග්ගස් වල කඳේ ආහාර සංචිත කරලා තියෙනවා කිව්වා. ඒක හොඳට මැෂින්ස් වලින් එක මිරිකලා අරගෙන යුෂය ලබාගෙන මේ යුෂය මොකද කරන්නේ? අදිසාන්ද්‍ර බවට පත් කරන්න වාෂ්ප කරලා නේද? ඒක සාන්ද්‍රණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේක ස්පටිකීකරණය වෙනවා කියලා අපි කිව්වා නේද? ඒකෙන් අපිට ස්පටික ලබා ගන්න පුළුවන් නේද? සාන්ද්‍රණය වැඩි කරලා. උක්යුෂ වලින් සීනි වෙන් කරන්න අපි පාවිච්චි කරනවා මොකක්ද ඒ ක්‍රමයට කියන්නේ පුතේ? ස්පටිකීකරණය. 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 ඊළඟට කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කිරීම. කොහොමද අපි කිව්වේ? මම ඒකත් කියලා දුන්නා පුතාලට. අර ජලය නටවනවා, හිමාලය යවනවා කුරුඳු කොළ වලට. කුරුඳු කොළ හිමාලයෙන් තැම්බෙනවා නේද? ඊට පස්සේ මම කිව්වා කුරුඳු කොළ සහ ජලය දෙකේම වාෂ්ප ටික අර ලීබිග් කන්ඩෙන්සර් කියලා විශේෂ කන්ඩෙන්සර් එකක් ඇතුලෙන් යවනකොට සිසිල් වෙලා ඝනීභවනය වෙලා තෙල් හා ජලය හා කුරුඳු තෙල් ලැබෙනවා. ඊට පස්සේ මේ දෙක මිශ්‍ර වෙන්නේ නැහැ. කුරුඳු තෙල් වල ඝනත්වය වැඩි, ඒක පහළට යනවා කිව්වා. ඒකට අපිට ඒකෙන් වෙන් කරගන්න පුළුවන් කියලා කිව්වා නේද? එහෙනම් කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කිරීමට පාවිච්චි කරන්නේ මොකක්ද පුතේ? හුමාල ආසවනය. හුමාලය මගින් තමයි මේක ආසවනය කරන්නේ නේද? හුමාල ආසවනය. හුමාල ආසවනය. වැලි වලින් බොරළු ඉවත් කිරීම. කොහොමද වැලි වලින් බොරළු ඉවත් කරන්න පුළුවන් අපිට? බොරළු ටික ඉවත් කරන්න මං කිව්වේ ගොඩනැගිල්ලක් හදනකොට ගේන වැලි ගොඩක බොරළු තිබුණම නේද අර කපරාරු කරන්න ලස්සනට බදාමේ හදාගන්න මේසන් බාස්තුන් හැට බෑ. එතකොට මොකද කරනවා කිව්වේ? අර රයිසිය කියලා නේද විශේෂ උපකරණයකින් මොකද කරන්නේ පුතේ? හලනවා නේද? හැලීම කරන්නේ. එතකොට හැලුණම් මොකද වෙන්නේ? බොරළු ටික ඉතුරු වෙලා අරක උඩ වැලි ටික පහළට යනවා. එහෙනම් වැලි වලින් බොරළු ඉවත් කිරීමට පාවිච්චි කරන්නේ මොකක්ද? බොරළු ඉවත් කිරීම අපි හැලීම. හැලීම හලලා ඉවත් කරනවා. හරි නේද? එහෙනම් මේ ටික සහල් වලින් වැලි ඉවත් කරනවා ගරලා, හාල් වලින් 10 ඉවත් කරනවා පොළලා නේද? බිත්තර වී වලින් බොල්ලට වෙන් කරනවා පා කිරීම මගින්, ජලය පා කිරීමෙන්.
බොර තෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කරනවා භාගික ආසවනය මගින්. ඊළඟට උක්කිෂ වලින් සීනි වෙන් කරනවා ස්ෆටිකීකරණය මගින්. කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කරනවා හුමාල ආසවනය මගින්. වැලි වලින් බොරළු ඉවත් කරනවා හැලීම මගින්. ඔන්න එහෙනම් පුතාලට පේනවා මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන්න අපි භාවිතා කරන භෞතික ක්‍රම තියෙනවා නේද? මේ භෞතික ක්‍රම මගින් මිශ්‍රණ වලින් මේ සංඝටක වෙන් කරගන්න පුළුවන්. නේද පුතේ? හරි. මෙන්න මෙතන පාකිරීම අපි මෙතන දාමු ජලයේ කියලා නේද? ජලයේ පාකිරීම. හරි. ඒකට එන ඔන්න ක්‍රම ටික අපි ඔක්කොම ලියලා තියෙන්නේ. හරි පුතේ අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ජලයේ ස්වල්පයක් බීකරයකටගෙන එයට සීනි හැන්දක් දමා දිය කරගන්න කියලා කියනවා. නේද? ජලයේ ස්වල්පයක් බීකරයකට අරගෙන ඒකට සීනි හැන්දක් දාලා හොඳට දිය කරන්න කියනවා. එතකොට අහනවා එම ද්‍රාවණයේ මිශ්‍රණයේ ලක්ෂණ දෙකක් ලියන්නලු. මොනවද පුතේ මේ ද්‍රාවණයේ ලක්ෂණ? එම ද්‍රාවණයේ කියන්නේ මිශ්‍රණයේ ලක්ෂණ දෙකක් ලියා දක්වන්නලු. මොනවද එතකොට මේකේ ලක්ෂණ වෙන්නේ? විනිවිද පෙනීම එක හා සමානයි, වර්ණය සමානයි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් එම ද්‍රාවණයේ ලක්ෂණ දෙකක්. එක වර්ණය මිශ්‍රණය පුරාම ඒකාකාර වේ. වර්ණය මිශ්‍රණය පුරාම ඒකාකාර වේ. ඊළඟට විනිවිද පෙනීම ගත්තොත් විනිවිද පෙනීමත් මේ මුළු මිශ්‍රණය පුරාම ඒකාකාරයි නේද? වර්ණය මිශ්‍රණය පුරාම ඒකාකාර වේ. ඊළඟට අපිට ලියන්න පුළුවන් විනිවිද පෙනීම මිශ්‍රණය පුරාම ඒකාකාර වේ. හරි නේද පුතේ? වර්ණය මිශ්‍රණය පුරාම ඒකාකාර වේ. විනිවිද පෙනීම මිශ්‍රණය පුරාම ඒකාකාර වෙනවා. ඒතකොට ඒක තමයි මිශ්‍රණයේ ලක්ෂණ දෙකක්. ඔබ ඉහත සාදා ඇත්තේ කුමන අන්දමේ මිශ්‍රණයක්ද? කියන්නේ වර්ණය එක හා සමානයි නම් විනිවිද පෙනීම එක හා සමානයි නම් මෙතන හදලා තියෙන පුතාලා මොන වගේ මිශ්‍රණයක්ද පුතේ? සමජාතීය මිශ්‍රණයක් නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද? සමජාතීය මිශ්‍රණයකි නේද? සමජාතීය මිශ්‍රණයකි. ඉහත මිශ්‍රණවලට වෙනත් උදාහරණ දෙකක් දෙන්න. මේ වගේ තවත් මොනවද අහනවා උදාහරණ. දැන් මෙතන තියෙන්නේ සීනිනේ නේද? සීනිනේ දිය කරේ. ඒ වගේ තව මොනවද සමජාතීය මිශ්‍රණයකට උදාහරණ? අපි කතා කරපුවා තියෙන ලුණු ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය නේද? ඒවා සමජාතීය මිශ්‍රණ. දැන් අපිට ලියන්න පුළුවන් එක ලුණු ද්‍රාවණය, දෙක කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් සල්ෆේට් ද්‍රාවණය. හරි නේද පුතේ? ඉහත මිශ්‍රණ වලට වෙනත් උදාහරණ දෙකක් එහෙනම් ලුණු ද්‍රාවණය හා කොපර් සල්ෆේට් ද්‍රාවණය. බලන්න ඊළඟ ප්‍රශ්නය. මැටි ස්වල්පයක් ජලයේ දිය කර එය නිශ්චල වීමට තබා ටික වේලාවකින් නිරීක්ෂණය කරන්න. ඔන්න පුතාලට මං කිව්වා මේක කරලා බලන්න කියලා. දැන් පුතාලා බැලුවා නේද? මගෙත් එක්ක ඒක නිරීක්ෂණ කතා කරා. පුතාලට දැන් අත්දැකීම් තියෙනවා. ඒ නිසායි මේක හොඳට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. එම මිශ්‍රණයේ ලක්ෂණ දෙකක් ලියන්නලු. නේද? මොකද එතකොට මේ මිශ්‍රණයේ ලියන්න පුළුවන් ලක්ෂණ. විනිවිද පෙනීම ඒකාකාර වෙන්නේ නැහැ. නේද? ඒ වගේමයි වර්ණය ඒකාකාර නොවේ. නේද? වර්ණය එකම විදියක් ගන්නෙ නෑ. ඊළඟට විනිවිද පෙනීමත් එකම ආකාර වෙන්නේ නෑ නේද? හරි. අපිට ඒක ලියමු බලන්න පුතේ. එහෙනම් එම මිශ්‍රණයේ ලක්ෂණ දෙකක් ලියන්න. අපිට ලියන්න පුළුවන් වර්ණය තැනින් තැනට වෙනස්ය. නැත්නම් ඒකාකාර නෑ. නේද? තැනින් තැනට වෙනස්ය. ඒ වගේමයි විනිවිද පෙනීම ඒකාකාර නොවේ. විනිවිද පෙනීම ඒකාකාර නොවේ.
හරි. වර්ණය තැනින් තැනට වෙනස්ය. විනිවිද පෙනීම ඒකාකාර නොවේ. ඊළඟට ඔබ ඉහත සාදා ඇත්තේ කුමන අන්දමේ මිශ්‍රණයක්ද? මේ හදලා තියෙන මොන වගේ මිශ්‍රණයක්ද පුතේ? විෂම ජාතීය මිශ්‍රණයක්. නේද? මොකක්ද හදලා තියෙන්නේ? විෂම ජාතීය මිශ්‍රණයකි. විෂම ජාතීය මිශ්‍රණයකි. ඊළඟට ඉහත මිශ්‍රණවලට වෙනත් උදාහරණ දෙකක් දෙන්නලු. මොනවද අහනවා? මේ වගේ මිශ්‍රණ කියන්නේ විෂම ජාතීය මිශ්‍රණ වලට උදාහරණ. මොනවද අපි කතා කරේ? පළතුරු සලාදය, අයිස්ක්‍රීම් මිශ්‍රණය, නේද? බදාම මිශ්‍රණය, අන්න ඒ වගේ ඒවා. එතකොට විෂම ජාතීය මිශ්‍රණ වලට උදාහරණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොනවද? ඉහත මිශ්‍රණ වලට වෙනත් උදාහරණ දෙකක් දෙන්න. පළතුරු සලාදය, පළතුරු සලාදය, බදාම මිශ්‍රණය, ඒ වගේ ඒවා නේද? හරි. ඊළඟට සමජාතීය මිශ්‍රණයක හා විෂම ජාතීය මිශ්‍රණයක වෙනස්කම් දෙකක් ලියන්නලු පුතේ. මොනවද සමජාතීය මිශ්‍රණයකයි විෂම ජාතීය මිශ්‍රණයකයි තියෙන වෙනස්කම්? අපිට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? බලමු මෙහෙම වගුවක් හදලා අපිට මේ වෙනස්කම් ටික මෙහෙම වගුගත කරන්න පුළුවන්. නේද? එක පැත්තක අපි දානවා සමජාතීය මිශ්‍රණ, අනිත් පැත්තේ අපි ලියනවා විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ මේ පැත්තේ අපි ලියමු විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ නේද? ඒතර සමජාතීය මිශ්‍රණයක කියන බලන්න මොකද තියෙන ලක්ෂණයක්? විනිවිද පෙනීම ඒ කියන්නේ වර්ණය ගත්තොත් එහෙම වර්ණය මිශ්‍රණය පුරාම ඒකාකාර වෙනවා. මේකේ මිශ්‍රණය පුරාම වර්ණය ඒකාකාර නොවේ, තැනින් තැනට වෙනස් වෙනවා නේද? එහෙනම් අපි ලියමු සමජාතීය මිශ්‍රණයක මිශ්‍රණය පුරාම වර්ණය ඒකාකාර වේ. මිශ්‍රණය පුරාම වර්ණය ඒකාකාර වේ. මේක ලියන්න පුළුවන් මිශ්‍රණයේ තැනින් තැනට වර්ණය වෙනස් වේ. ඒකාකාර නැහැ නේද? වෙනස් වෙනවා. ඊළඟට තව මොකක්ද අපෙන් අහන්නේ? වෙනස්කම් දෙකක් අහනවා නේ පුතාලා. එහෙනම් අපි ලියමු බලන්න දෙවෙනි එක මොකක්ද වෙනස්කම දෙක? එතකොට අපිට ලියන්න පුළුවන් පුතේ සමජාතීය මිශ්‍රණයක මිශ්‍රණය පුරාම විනිවිද පෙනීම ඒකාකාර වේ. මිශ්‍රණය පුරාම විනිවිද පෙනීම ඒකාකාර වේ. මේකේ මිශ්‍රණය පුරාම තැනින් තැනට විනිවිද පෙනීම වෙනස්ය. නැත්නම් ඒකාකාර නොවේ නේද? වෙනස්ය. එහෙම නැත්නම් විනිවිද පෙරීම මේකේ ඒකාකාරයි, මේකේ ඒකාකාර නොවේ. මිශ්‍රණයේ පුරාම වර්ණය ඒකාකාරයි, මෙතන වර්ණය ඒකාකාර නොවේ නේද? එහෙනම් ඔන්න අපිට සමජාතීය මිශ්‍රණයක හා විෂම ජාතීය මිශ්‍රණයක වෙනස්කම් දෙකක් ওই විදිහට වෙන් කරන්න පුළුවන්. හරි පුතාලා. දැන් එහෙනම් පුතාලා මේ පාඩම තුන්වෙනි ඒකකය පදාර්ථය ගැන පාඩම යටතේ අපි ගොඩාක් දේවල් කතා කරා.
නේද? පදාර්ථය කොයි ආකාරයටද අපිට වෙන් කරන්න පුළුවන්? සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ විදිහට වෙන් කරන්න පුළුවන් කියලා කිව්වා. සංශුද්ධ ද්‍රව්‍ය අපි ආයි කිව්වා මූලද්‍රව්‍ය හා සංයෝග විදිහට වෙන් කරන්න පුළුවන්. මිශ්‍රණ අපි කිව්වා සමජාතීය මිශ්‍රණ හා විෂමජාතීය මිශ්‍රණ කියලා වෙන් කරන්න පුළුවන්. නේද? ওই විදිහට අපි මේ හැම දෙයක් ගැනම කතා කරා. අපි පරමාණුව ගැන කතා කරා. නේද? පරමාණුව හැදිලා තියෙන උපපරමාණුක අංශු ගැන කතා කරා. පාඩම පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් පුතාලා ලබා ගත්තා. නේද? පෙර දැනුම භාවිතා කරලා ඒකත් එක්ක තව දැනුම් සම්භාරයක් එකතු කරගෙන නේද? විශාල දැනුමක් ලබා ගත්තා පාඩම යටතේ. ඊට පස්සේ අපි පොතේ අභ්‍යාස ටික ගැන කතා කරා. අමතර අභ්‍යාස විශාල සංඛ්‍යාවක් කතා කරා. පුතාලා තනියෙන් උත්තර ලිව්වා මේවට. නේද? ඊට පස්සේ මගේ උත්තරත් එක්ක පුතාලා ඒවා ගලපලා බැලුවා. මං කිව්වා ඒ වගේ වෙලාවට මේ ප්‍රශ්නයක් වැරදුනොත් එහෙම උත්තරයක් ඔයගොල්ලෝ ලියලා තියෙන නැවත පාඩමේ ඒ කොටස ආපහු බලලයි ආයි උත්තරේ ලියන්නේ. එතකොට පුතාලට වරදින්නේ නැහැ. මොකද හේතුව එතකොට ඒ පාඩම අවබෝධ කරගෙන තමයි පුතාලා උත්තරේ ලියන්නේ නේද? හරි. එතකොට ඒ විදිහට පුතාලා දැන් ප්‍රශ්න ගොඩකට උත්තර ලියලා හොඳ දැනුමක් ලබාගෙන තියෙන්නේ. පුතාලා තව ප්‍රශ්න එකතු කරගන්න ප්‍රශ්න පත්‍ර වලින් නේද? වෙනම පොත් වලින් ප්‍රශ්න එකතු කරගෙන ඒවටත් පුතාලා පිළිතුරු ලියන්න. එතකොට පුතාලගේ දැනුම ගොඩාක් වැඩි වෙනවා. නේද? එතකොට ඒවට ආයේ ප්‍රශ්න වලට උත්තර ලියද්දිත් පුතාලට කොයි හරි තැනක ගැටලුවක් ආවොත් වැරදුනොත් ආයි නැවත මේ පාඩම බලලා පුතාලා ඒ තැන නිරවුල් කරගන්න. එතකොට පුතාලට කවදාක හරි දවසක පුතාලා මුහුණ දෙන ප්‍රශ්න පත්‍රයකදී නේද? පහසුවෙන්ම හරිම ලෙහෙසියෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුතාලට හැකියාව ලැබෙයි.